අයිබෝන් හරි ඔයාලා ග්‍රැමර් පොත ගන්න take your grammar books හරි අපි ලිව්වා simple present tense present continuous tense present perfect tense present perfect continuous tense present tense වල සමර එකක් එදා ලිව්වා හරි අද අපි මුලින්ම past tense වල සමර එකක් ඉක්මනට කරමු හරි මේක ඇක්ටිවිටි එකක් අපි ගිහපාර මුලින්ම කළා ඊසතේ ඉස්සෙල් සතිය අද අපි සමර එකක් ලියමු සමර එකක් ලියුවේ නැහැ හරි දැන් past tense කියලා මාතෘකාව මේක ෆස්ට් ටර්ම් එකේමයි තියෙන්නේ grade 11 වල 11 ට පොතේ ෆස්ට් ටර්ම් එකේමයි තියෙන්නේ past tense අතීත කාලේ හරි කවුරුහරි වැඩි රුම් විදියට මට කියන්න past tense අතීත කාලේ තව දෙයක් තියෙනවා ඔයගලන්ට එක්කෙනෙක්ට හරිය මේ වෙලාව බැරි නම් මම අපෝස් කියන්නේ මේ වෙලාව කොහොමද තියෙනවා ඊට අමතරව මට ඕන සෙන්සුරාදට ආපහු කරන්න පුළුවන් ඕන නම් එහෙනම් බැරි නම් කියන්න මට කෝල් කරලා ඉස්කෝලේ එහෙම ක්ලාස් තියෙනවා නම් කියන්න හරි past tense කියන්නේ අතීත කාලේ අතීත කාල වර්ග හතරක් තියෙනවා මොකද පළවෙනි අතීත කාල වර්ගය simple past tense simple past tense කියන්නේ සරල අතීත කාලය. මෙලියද? හරි. simple past tense කියන්නේ සරල අතීත කාලය. simple past tense අපි කොයිලාටද පාවිච්චි කරන්නේ? ඒක තමයි ප්‍රධානම දේ. කොයිලාටද මේක පාවිච්චි කරන්නේ? simple past tense අපි පාවිච්චි කරන්නේ අතීතයේ කරපු දෙයක් විස්තර කරන්න. අතීතයේ කරපු ක්‍රියාවක් විස්තර කරන්න. හරි. ප්‍රධාන භාවිතය පොඩක් ලියා ගන්න. කෙටියෙන් අපි ලියමු සමර එකක්නේ. short note එකක්. to describe විස්තර කිරීමට finished actions. finished කියන්නේ අවසන් වූ. actions ක්‍රියාවන් or incidents ක්‍රියාවන් හෝ සිදුවීම් ක්‍රියාවක් වෙන්නත් පුළුවන් සිදුවීමක් වෙන්නත් පුළුවන් හරි මේක පාවිච්චි කරන්නේ විස්තර කිරීමට finished actions අවසන් වූ ක්‍රියාවන් or incidents එහෙම නැත්නම් සිදුවීම් කවද්ද in the past අතීතයේ එහෙනම් අතීතයේ අවසන් කරපු ක්‍රියාවන් හෝ සිද්ධීන් විස්තර කරන්න අපි simple past tense පාවිච්චි කරනවා හරි හොඳට අහන් ඉන්න මේක සම්බන්ධයෙන් ඔලෙලට ආපු පරණ past papers වලින් ගත්තු සහ මගේ ප්‍රශ්න කිහිපයක් මම ඊට පස්සේ කරනවා මේ past tense වලින් තමයි එන්නේ ඔලෙල් මට්ටමට කරනවා නිසා හොඳට අහන් ඉන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බලන්න ප්‍රශ්න 10ක් දෙනවා 10න් 10ම ගන්න බලන්න to describe විස්තර කිරීමට finished actions අවසන් වූ ක්‍රියාවන් or incidents එහෙම නැත්නම් සිදුවීම් in the past අතීතයේ හරි මේකේ සූත්‍රය තමයි subject plus verb plus object හැබැයි verb එක තියෙනව කොහමද අතීත කාලේ past form එකේ හැබැයි අගාලිය හරි හරිද verb එක දෙනවා අතීත කාලේ හරි ඉක්මනට උදාහරණ දෙකක් තුනක් වගේ ලියමු අතීත කාලේ මොකක්ද උදාහරණ we bought අපි මිලදී ගත්තා buy එකේ past tense bought අපි මිලදී ගත්තා a luxurious car සුඛෝභෝගී කාර් එකක් හරි
subject එක we bought මිලදී ගත්ත verb එක මොකද්ද මිලදී ගත්තේ object එක luxurious car last year ගිය අවුරුද්දේ හරි මෙතෙන්දී අවශ්‍ය නම් මිලදී ගත්තේ කවද්ද කියලා අතීත ක්‍රියාව සිදු වුණේ කවද්ද කියලා දෙන්න පුළුවන් හරි we bought a luxurious car last year අපි මිලදී ගත්ත සුඛෝභෝගී මෝටර රථයක් last year luxurious කියන්නේ සුඛෝපභෝගී වැඩි කරන්නේ ඉක්මනට කරනවා සමහර එක We bought a luxurious car last year. හරි. Simple past tense එකේ lazy. හරි. අපි කොහොමද කියන්නේ? මම ඊයේ ඉස්කෝලේ ගියේ නැහැ කියලා කොහොමද කියන්නේ? මම ඊයේ පාසල් ගියේ නැහැ. කොහොමද කියන්නේ? ඒකත් අතීත කාලේ. I ගියා නම් went. හැබැයි නැහැ කියලා හදද්දි අපි අතීත කාලේ නැහැ කියලා කියද්දි did not කියලා දානවා. did not කියලා දානවා. did not කියලා දාලා දැන් went කියලා දාන්න බෑ. අපි දාන්නේ present tense එකේ verb එකම තමයි. go. I did not go කියන්නේ මම ගියේ නැහැ. මෙතන did තියෙන නිසා මේක අතීත කාලේ වෙලා ඉවරයි. ඒක නිසා මේ ක්‍රියාව ආපහු අතීත කාලේ කරන්න අවශ්‍ය නැහැ. I did not go කියන්නේ මම ගියේ නැහැ. මොකද මම කියලා දීලා තියෙනවා ඔයාලන්ට went සමානයි did plus go කියලා කියලා දීලා තියෙනවනේ. මතක නේද? හරි. හරි. සරලව කියනවා නම් අතීත කාලේ නැහැ කියලා කියන්නේ did not දානවා. did not දාපු ගමන් ප්‍රධාන ක්‍රියාව infinitive වර්තමාන කාලෙට හැරෙනවා. I did not go කියන්නේ මම ගියේ නැහැ. I did not go to school. මම පාසලට ගියේ නැහැ. කවද්ද? yesterday. මම ඊයේ පාසලට ගියේ නැහැ. I did not go to school yesterday. හරි. හරි. ඔයා ඊයේ රෑ ක්‍රිකට් මැච් එක බැලුවද කියලා කොහොමද අහන්නේ? ඔයා ඊයේ රෑ ක්‍රිකට් මැච් එක බැලුවද? හරි. ඔයගොල්ලෝ මැච් බලන්නේ නැහැ. අතීත කාලේ ප්‍රශ්නයක් අහද්දී did කියන එක ඉස්සරහට ගන්නවා. did එකෙන් තමයි පටන් ගන්න. හරි. වර්තමාන කාලේ ප්‍රශ්නයක් අහද්දී නම් simple present tense එකේදී do හරි does හරි ඉස්සරහට ගන්නවා. අතීත කාලේ නිසා did එක ඉස්සරහට ගන්නවා. හරි. did ඉස්සරහට අරන් කත්ම කවුද? ඔයා, ඔබ, you බැලුවාද? නරඹුවාද? නරඹනවා watch. ed දාන්නේ නැහැ did තියෙන නිසා. did you watch? ඒ කියන්නේ ඔයා බැලුවාද? Did you watch the cricket match? ඔයා cricket match එක බැලුවාද? Did you watch the cricket match? ඔයා cricket match එක බැලුවාද? ඊයේ රෑ. Last night. ඔයා ඊයේ cricket match එක බැලුවාද? හැබැයි ලියලා. ඔයා ඊයේ රෑ cricket match එක බැලුවාද? හරි. simple past tense තමයි ඒතර පළවෙනි අතීත කාල වර්ගය. අතීත කාලය වලින් දෙවෙනි වර්ගය past continuous tense. ලියන්න past continuous tense.
past continuous tense. හරි. දෙවෙනි අතීත කාල වර්ගය තමයි past continuous tense. past continuous කියන්නේ මොකද්ද? අතීත කෙරෙමින් පැවති කාලය. simple past tense කියන්නේ අතීතයේ කිසියම් දෙයක් කළා. past continuous කියන්නේ ඕනනම් වචන ලියාගන්න ටියුට් එකේ තියෙනවා මෙයානේ. අමතක ලියන්න කරමින් සිටියා. යමක් කරමින් සිටියා. හරි මෙච්චරයි කියලා දෙන්න ඊට පස්සේ මේවා කියලා දෙන්නේ නැහැ. පොඩි කාලේ යන මේවා අප වරම මතක් කරනවා. 11 තේම තියෙන රිවිෂන් එකක්. past continuous tense අතීත කෙරෙමින් පැවති කාලය. හරි. මේ කාලේ කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? හොඳට අහගන්න. අතීතේ කිසියම් ක්‍රියාවක් කර හිටියා. අතීතේ කරමින් පැවති ක්‍රියාවක් විස්තර කරන්න. අතීතේ කර හිටපු ක්‍රියාවක් විස්තර කරන්න. දැන් present continuous කියන්නේ මොකද්ද? දැන් කර ඉන්න ක්‍රියාවක්. මේ වර්තමාන මොහොතේ කරමින් සිටින ක්‍රියාවක් විස්තර කරන්න තමයි present continuous පාවිච්චි කරන්නේ. past continuous කියන්නේ ඒ present continuous එකේම අතීත version එක, past version එක. දැන් කර ඉන්නව නෙමෙයි, අතීතේ කර හිටියා. අතීතේ ක්‍රියාවක් කර හිටියා. උදාහරණයක් ගමු. ඊයේ මේ වෙලාවට මම පොතක් කියවමින් සිටියා. ඊයේ මේ වෙලාවට මම පොතක් කියවමින් සිටියා. එහෙනම් ඊයේ මේ වෙලාවට ඊයේ 5ට වගේ ඊයේ හවස 5ට මම පොතක් කියවමින් සිටියා. ඒ කියන්නේ ඊයේ හවස 5 වෙද්දී පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. පොත කියවනවා කියන ක්‍රියාවේ අතරමැද අවස්ථාවක හිටියා. කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. කියව හිටියා. කියවමින් සිටියා. ඒ වගේ සිද්ධියක් තමයි මේකද කියන්නේ. හරි. භාවිතය ලියා ගන්න. To describe actions. To describe විස්තර කිරීමට. Actions ක්‍රියාවන් විස්තර කිරීමට. මොන ක්‍රියාවන්ද? To describe actions that were happening. Were happening කියන්නේ සිදු වෙමින් පැවතුණා. To describe the actions that were happening at a particular point of time. එක්තරා මොහොතකදී. Particular point of time in the past. එහෙනම් කොයිලාට පාවිච්චි කරන්නේ? To describe the actions ක්‍රියාවන් විස්තර කරන්න. මොන ක්‍රියාවන්ද? That were happening. that එකෙන් විස්තර කරනවා මේ ක්‍රියාවන්. relative pronoun එක that එකෙන්. That were happening සිදු වෙමින් පැවති. සිදුවෙමින් පැවති ක්‍රියාවන්. හරි. සිදුවෙමින් පැවති ක්‍රියාවන් විස්තර කරන්න. කොයි වෙලාවෙදිද? At a particular point of time. particular කියන්නේ එක්තරා point of time වෙලාවකදී. In the past අතීතේ. අතීතේ එක්තරා වෙලාවකදී සිදු වෙමින් පැවති ක්‍රියාවක් නැත්නම් කරමින් සිටපු ක්‍රියාවක් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. හරි. ඉක්මන් ලියගන්න. හරි. මේක සූත්‍රය මතකද? සූත්‍රය කර්තෘකාරක නිසා කර්තෘගෙන් තමයි ක්‍රියාව පටන් ගන්න. subject plus verb එක කොහොමද තියෙන්නේ? ඊට පස්සේ verb එකනේ ඊට පස්සේ object. verb එක තියෙනවනේ මෙහෙමයි. was hari were hari දාලා ඒකත් එක්ක present participle එක. ඒ කිව්වේ ing form එකේ verb එක දාන්න ඕනේ. ඒ කියන්නේ main verb plus ing. දන්න භාෂාවෙන් කියනවා main verb ප්‍රධාන ක්‍රියාවට ing දානවා. එයාට වචනයක් කියනවා. එයාට නමක් කියනවා present participle කියලා. ඒ කියන්නේ ing form එක. සිංහලෙන් කියනවා වර්තමාන කෘදාන්තය. plus object. හරි ඔබ දැන් සූත්‍රය එලා ගන්නවනේ ඉතින් අමතක කරා දැන් කමන්නේ කොහොමද ලියාගන්නද subject plus verb එක ප්‍රධාන ක්‍රියාවට ing දාලා කර්මය දාන ඔබ්ජෙක්ට් එක හරි මේක තමයි බේසික් සූත්‍රය
ing කියන ඕනම අවස්ථාවකදී අල් නායන්න. හරි. playing නම් සෙල්ලම් කරමින්. උයමින් නම් cooking, cook plus ing cooking. ඒ කියන්නේ උයමින් ඒ අදහස තියෙනවා. තවත් අදහස් තියෙනවා. මෙතෙන්දී අදහස ඒකයි. උයමින් අල් නායන්න. writing ලියමින්. was කියන්නේ සිටියා. මෙතෙන්දී තේරෙනවා සිටියා. was were be verb එකක් auxiliary verb එකක් හරි සිටියා ඒක වචන නම් was දානවා බහු වචන නම් were දානවා නේ ඒවා මතකනේ මතක නම් පොඩ්ඩක් ක්ලියර් කරන්න singular නම් was දානවා ඊට පස්සේ plural නම් were දානවා he නම් was they නම් were මතක නේද හරි දැන් උදාහරණ දෙන්න උදාහරණ දෙකක් වගේ වුණා නැති වැඩි විස්තර ඕන නම් YouTube channel එකේ පාඩම තියෙනවා විස්තරාත්මකව මේ සමරික ෂෝට් නෝට් එකක් තමයි මේ ලියන්නේ හරි උදාහරණයක් කියමු අර අපි කියපු උදාහරණ ගමු මම පොතක් කියවමින් සිටියා මම I එක අපි දාන්නේ was ඒ කියන්නේ සිටියා කියවමින් කියවනවා read කියවමින් නම් reading I was reading ඒ කිව්වේ කියවමින් සිටියා අන සබ්ජෙක්ට් එක මෙන්න verb එක මම කියවමින් සිටියා මොකද්ද a book පොතක් මොකක් හරි පොත නිශ්චිත නම් the book නිශ්චිත නැත්නම් a book මම පොතක් කියවමින් සිටියා ඊයේ මේ වෙලාවට at this time yesterday I was reading a book at this time yesterday හරිද දැන් සූත්‍රය තමයි හැදුවේ subject verb object මේවා වාක්‍ය රෙස්ට් එක ඉතිරි කොටස් ඒවට conjunctions දාන්න පුළුවන් adjectives adverbs විවිධ පද එනවා හරි මේ එක ක්‍රියාවක් නේ තියෙන්නේ අපි මේ ක්‍රියාවන් දෙකක් සම්බන්ධ කරලා වාක්‍යයක් හදුවා මතකද අපි එහෙම හැදුවා ප්‍රින්සිපල් පන්ති කාමරයට එන විට අපි පන්තියේ කෑ ගසමින් සිටියා. කොහොමද කියන්නේ? අපි අතීත එක්තරා මොහොතක්. මොකද අතීත එක්තරා මොහොත? at a particular point of time in the past. හරි. අතීතයේ එක්තරා මොහොත තමයි ප්‍රින්සිපල් පන්ති කාමරයට ආපු මොහොත. ඒ මොහොත වෙද්දී අපි කෑ ගහනවා කියන ක්‍රියාව පටන් අරන් ඉවර වෙලා නැහැ. කෑ ගහන ගමන් හිටියේ. කෑ ගහන ක්‍රියාවේ අතරමැද අවස්ථාවක හිටියේ. හරි ඊට පස්සේ කෑ ගහන්න හම්බුණා දන්නේ නැහැ. කොහොමද කියන්නේ? අපි we කෑ ගසමින් සිටියා past continuous. we නම් plural අපි දාන්නේ was නෙමෙයි were. we were shouting. අපි කෑ ගසමින් සිටියා පන්තියේ in the class in the classroom. හරි. මේක එක ක්‍රියාවක්. අනිත් ක්‍රියාව තමයි the principal. මෙතන මොකක් හරි ඕන conjunction එකක් ඕන the principal came හරි ආවා මෙතන simple past එක අපි past continuous කලවම් කරනවා පොඩක් අමාරුයි දැන් ලියන්න දැන් මේක වැටෙනවා past continuous හරි මෙතන past continuous නේ කොහොමද verb එකට ing දාලා ඉස්සරහට verbs හරි verb හරි තියෙනවා. එහෙනම් tense එක past continuous. එහෙම දැක ගම අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒක past papers කරද්දී. හරි. came මෙතන simple past tense. The principal came දැන් ආපහු to the class කියලා දාන්න ඕනද? අවශ්‍ය නැහැ. දෙය කිව්වනම් හරි එහෙට. හරි. We were shouting in the class. අපි කෑ ගසමින් සිටියා in the class පන්ති කාමරේ principal එතෙන්ට එන විට කියලා කියන්න ඕන. දැන් came කියන්නේ ආවා.
එන විට කියන්නේ when කියන conjunction එක මැදට දාන්න. හරි. The principal came there. සහ we were shouting in the class කියන වාක්‍ය දෙකක්. ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරලා මැදට when කියන conjunction එක දාන්න. හරි. එතන මොකද්ද උනේ? මේ ක්‍රියාව කරමින් සිටින අතරතුරේ මේ ක්‍රියාව වුණා. හරි. අපි පන්ති කෑ ගහලා ඉන්න අතරතුරේ ප්‍රින්සිපල් ආවා. එහෙම නැත්නම් ප්‍රින්සිපල් එන විට අපි කෑ ගහලා හිටියා. සිද්ධිය පැහැදිලිද? මේ ක්‍රියාව සිදු වෙන අතරතුරේදී මේ ක්‍රියාව සිද්ධ වුණා. හරි. අපි මේවට අදාළ ප්‍රශ්න කරනවා. ඒක තවත් මෙයා පැහැදිලි වෙයි. හරි. ඊළඟ කාලය තමයි past perfect tense. Number 3. Past perfect tense. Yeah. ඉස්සෙල්ලා ලියාගත්ත නේද? ඉස්සෙල්ලා මම පොඩ වෙලාමදී වගේ වෙනවා මම අපහව දාන්නම්. ලියාගන්න බැරි නම් අපහව ලියාගන්න. We were shouting in the class. When the principal came there. ඕක මාරු කරලා ලියුවා කියලා ප්‍රශ්නයක් නැද්ද? Past perfect tense. කරලා තියෙනවනේ පොඩි කාලේ. Past perfect tense කොයිලාද පාවිච්චි කරන්නේ? Past perfect කිව්වේ අතීත සම්පූර්ණ කාලය. ඒක මොකද්ද? කරලා තිබුණා. කිසියම් ක්‍රියාවක් අතීතේ කළා නෙමෙයි. කරලා තිබුණා. කළා කියන එකට වඩා අතීතයි. කළා කියන එකට වඩා අතීතයි. කරලා තිබුණා. වඩා අතීතයි. මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ කොයිලාද? අතීතයේ කිසියම් මොහොතකට නැත්නම් අතීතයේ කිසියම් ක්‍රියාවකට කලින් වෙච්ච ක්‍රියාවක් විස්තර කරන්න. අතීතයේ කිසියම් ක්‍රියාවකට කලින් කරපු ක්‍රියාවක් විස්තර කරන්න. අතීතයේ කිසියම් ක්‍රියාවකට කලින් කරපු ක්‍රියාවක් විස්තර කරන්න. නැත්නම් වෙච්ච සිදුවීමක් විස්තර කරන්න. හරි. උදාහරණ ලියා ගන්න. භාවිතය ලියා ගන්න. ප්‍රධාන භාවිතය to describe විස්තර කිරීමට actions. එක ක්‍රියාවක් කියලා ගමුකෝ to describe an action. To describe an action. ක්‍රියාවක් විස්තර කිරීමට මොන ක්‍රියාවද කියලා අපි which දාලා විස්තර කරමු. which කියන relative pronoun එකේ මේ action එක විස්තර කරනවා මොන ක්‍රියාවද කියලා. To describe විස්තර කිරීමට an action ක්‍රියාවක් මොන ක්‍රියාවක් විස්තර කරන්නද? which එකෙන් විස්තර කරනවා මොන ක්‍රියාවද කියලා. which happened සිදු වෙච්ච. Before another action. Right? Or incident in the past. Atite. Basic. To describe an action, ක්‍රියාවක් විස්තර කරන්න මොන ක්‍රියාවක්ද? Which happened before another action. තවත් ක්‍රියාවකට කලින් වෙච්ච ක්‍රියාවක්. or incident. එහෙම නැත්නම් තවත් සිදුවීමකට කලින් වෙච්ච සිදුවීමක් විස්තර කරන්න අතීතේ. එහෙනම් අතීතයේ සිදු කිසියම් ක්‍රියාවකට කලින් වෙච්ච ක්‍රියාවක් විස්තර කරන්න තමයි past perfect පාවිච්චි කරන්නේ. අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා. මුලින් වෙච්ච ක්‍රියාව වඩා අතීත ක්‍රියාව විස්තර කරන්නේ past perfect වලින්. අතීත භාගයෙන් අඩු ක්‍රියාව එහෙනම්. දැන් මෙහෙම අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා නම් මේක present මේ past කියලා ගත්තොත් මේ පැත්ත future කියලා ගත්තොත් එන්න අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා. හරි මෙතනදී number 1 මෙතෙන් දින number 2 මේ number 1 මේ number 2 number 1 එක තමයි past perfect වඩා අතීතයි number 2 එක simple past වලින් විස්තර කරනවා හරි අගල මේක ලියන්න write in flash
ඒක පාවිච්චි කරන්නේ අතීතයේ සිදු වූ කිසියම් ක්‍රියාවකට පෙර සිදු වූ ක්‍රියාවක් විස්තර කරන්න. හරි. සූත්‍රය මොකද්ද? subject plus had එකත් එක්ක දැන් present perfect නම් has හරි have හරි එක past participle දානවා. එතෙන්දී had එක්ක past participle දානවා. plus object. එතන මේක තමයි සූත්‍රය. අගන් සූත්‍රය කියන්නේ. එතකොට past participle කියන්නේ මොකද්ද? ing කියන්නේ අල්ලනා යන්න. past participle කියන්නේ ලා. written කියන්නේ ලියලා. gone කියන්නේ ගිහිල්ලා. හරි. cooked කියන්නේ උයලා. හරි ඒ වගේ තමයි. sung කියන්නේ ගායනා කරලා. ලා කියන එක තමයි past participle කියන්නේ. had කියන්නේ තිබුණා. එතකොට හරියට ගැලපෙනවා කරලා තිබුණා යමක්. ලියලා තිබුණා. කියවලා තිබුණා. හරිද? වඩා අතීතයි. ලිව්වා කියනට වඩා අතීතයි ලියලා තිබුණා කියුවා. හරි. අපි වාක්‍ය හදමු. ඉක්මනට මේක ලියන්න. දැන් මාස්ටර් ගයිඩ් පේපර්ස් පොත අරන් නේද තියෙන්නේ? පස් පේපර්ස් පොත. අරන් නැත්නම් අරගන්න. පොත තියෙන අයගේ දැන් මේ අවුරුද්දේ 11 වසරේදී අපි පාස් පේපර්ස් 12ක් වගේ කරලා තියෙන්නේ. 12ක් 13ක් වගේ පිටිපස්සට කරලා තියෙනවා. 2019 පේපර් එක විතරක් මම අන්තිමට කරන්න ඉතුරු කරගෙන හිටියා. ඒකේ දැන් මේ දවස්වල ඔන්ලයින් කරපු වීඩියෝ එකක් දැන් අද දාලා තියෙනවා. අවශ්‍ය පොත තියෙන කට්ටිය බලන්න. 2019 පාස් පේපර් එකේ question number 1 වෙනකම් 1 ඉඳන් 7 දක්වා TE කළා. YouTube channel එකේ තියෙන බලන්න. හරි. බලමු උදාහරණයක්. The train coach here. දුම්රිය පිටත් වෙලා තිබුණා ස්ටේෂන් එකෙන්. කොහොමද කියන්නේ? The train had කියන්නේ තිබුණා. ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා ඊට පස්සේ verb එක දාන්න ඕන. පිටත් වෙලා තිබුණා. had එකත් එක්ක පිටත් වෙලා. පිටත් වෙනවා නම් leave. හරි. ඒකේ past tense left. past participle is left. එහෙනම් the train had left. ඒ කිව්වේ කෝච්චිය දුම්රිය පිටත් වෙලා තිබුණා the station එකේ. හරි මේක ගලියන්නේ the train had left the station. The train had left the station. දුම්රිය වලින් පිටත් වෙලා තිබුණා. හරි. මේක අපි එක ක්‍රියාවෙන් කිව්වේ. නිකම්ම කිව්වා දුම්රිය වලින් පිටත් වෙලා තිබුණා කියලා. තවත් ක්‍රියාවක් සම්බන්ධ කරේ නැහැ. අපිට අවශ්‍ය නම් පිටත් වුණා කියන්නත් පුළුවන්. The train left the station කියලා simple past tense එකෙන් කියන්නත් පුළුවන්. අවශ්‍ය නම් පිටත් වෙලා තිබුණා කියලා තවත් ක්‍රියාවක් නොතිබ්බත් මේක තනි ක්‍රියාවක් වුණා ඒත් කියන්න පුළුවන්. The train had left the station. දුම්රිය වලින් පිටත් වෙලා තිබුණා. හරි. වඩා හොඳ වෙන simple past දානවනේ. හැබැයි මේකේ වැරද්දක් නැහැ. හරි මේක තවත් අර්ථවත් කරන්න පුළුවන්. තවත් ක්‍රියාවක් සම්බන්ධ කරලා. කොයි වෙලාවට කලින්ද? අපි එහෙම ලියමු. කවුරුන් ලියනවා? ඔහු දුම්රිය වලට යාමට පෙර දුම්රිය පිටත් වෙලා තිබුණා. ඒතර අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා. වඩා අතීත ක්‍රියාව තමයි දුම්රිය පිටත් වෙච්ච එක. පස්සේ උනේ අතීත භාගයෙන් අඩු ක්‍රියාව තමයි ඔහු ස්ටේෂන් එකට ගියේ එක. ඒක කියන්නේ මෙහෙමයි. The train had left the station තමයි පළවෙනි ක්‍රියාව. අපි පළවෙනි ක්‍රියාව කිව්වේ කියන්නේ වඩා අතීත ක්‍රියාව කිව්වේ past perfect වලින්. ඔන්න past perfect number 1 කියලා දාගන්න. දෙවෙනි ක්‍රියාව තමයි අපි මැදට කන්ජන්ක්ෂන් එකක් දාන්න ඕන. දෙවෙනි ක්‍රියාව තමයි ඔහු ගියා.
he went නැත්නම් he reached කියනකොට ඔහු ළඟා වුණා. he went there එහෙට. he went to the station කියලා අපහු කියන්න අවශ්‍ය නැහැ. there කිව්වම දාන්න station එක කියලා. මුලින් තියලා තියෙන්නේ. හරි. the train had left the station. දුම්රිය පිටත් වෙලා තිබුණා. දුම්රිය පෙළින් ඔහු එතනට ගිය විට නැත්නම් යාමට පෙර. විට නම් when දාන්න පුළුවන්, පෙර නම් before දාන්න පුළුවන්, දෙකම හරියට before දාන්න. හරි. before he went there. හරි, ඔහු එතෙන්ට යාමට පෙර දුම්රිය ස්ටේෂන් එකෙන් පිටත් වෙලා තිබුණා. මුලින් උනේ පිටත් වෙච්ච එක. ඒක past perfect. පස්සේ උනේ පිටත් වුණාට පස්සේ තමයි යා ගියේ. එයා ට්‍රේන් එක මිස් වුණා. පස්සේ වෙච්ච ක්‍රියාව went. ඒක simple past. හරි. මෙතන simple past කියලා දාගන්න. අතන දාගන්න past perfect කියලා. මේ ස්ටයිල් එක රටාව හරි වැදගත්. හරි. ඉස්සෙල්ලා අපි අර past continuous වලදී simple past tense එකත් එක්ක past continuous කලවම් කරලා වාක්‍ය හැදුවා. මෙතෙන්දී අපි simple past tense එකත් එක්ක past perfect තමයි කලවම් කරන්නේ, past continuous නෙමෙයි. past continuous දාන්නේ මේ ක්‍රියාවෙදී අදාළ ක්‍රියාව කර කර හිටියානම්. මෙතෙන්දී මේ ක්‍රියාවට කලින් මේ number 1 කියන ක්‍රියාව වෙලා තිබුණා, කරලා තිබුණා. ඒ වගේ අවස්ථාවකදී past perfect. අතීතයේ කිසියම් ක්‍රියාවකට පෙර තවත් ක්‍රියාවක් කරලා තිබුණා. සරලයි. හරි, ඊට පස්සේ අපි යනවා past perfect continuous වලට. අගල බෝඩ් එකේ තියෙන දේ ලියලා. අන්තිම ක්‍රියාව ඕකේ. ඊට පස්සේ ඇක්ටිවිටි එකක් දෙනවා. හරි, ඩෙලිවරයි නේද? වෙලා ඕනනම් කියන්න. හරි. තව පොඩක් හෙමින් කරන්න, තව පොඩක් වේගෙන් කරන්න. කමෙන්ට්ස් දාන්න. පොඩි කට්ටිය නම් මම කතා කරලා ඇහුවම කියනවා ඒගොල්ලෝ. ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ නේ. මට මැසේජ් එකක් දාන්න. තව වෙලා ඕන කියලා. තව වේගෙන් කරන්න. ඊළඟ කාලය තමයි අවසාන කාලය, past perfect continuous tense. ඒ කියන්නේ අතීත කරමින් පැවති කාලය. සරලව කිව්වොත් කරමින් ඉඳලා තිබුණා. කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියනවා නෙමෙයි, තිබුණා. කර කර ඉඳලා තිබුණා යම් ක්‍රියාවක්. කිසියම් කාලයක් තිස්සේ. කාලයක් තිස්සේ කියන අදහස හරි වැදගත් නෙමෙයි. හරි. මේක පාවිච්චි කරන්න කොයි වෙලාවටද? When do we use past perfect continuous tense? When to use it? කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? හැම ක්‍රියාවකම භාවිත කරන අවස්ථාව හරිම වැදගත්. past perfect continuous tense පාවිච්චි කරන්නේ අතීතයේ ක්‍රියාව පටන් ගත්තා, කාලයක් කළා, අතීතයේ මේ ක්‍රියාව නැවැත්තුවා. හරි. ක්‍රියාව අතීතයේ පටන් ගත්තා, කාලයක් කළා, අතීතයේම නැවැත්තුවා. අන්න ඒ වගේ ක්‍රියාවක් විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ. ක්‍රියාව අතීතයේ පටන් අරන් කාලයක් තිස්සේ කර කර ඉඳලා තාමත් කරනවා නම්, ක්‍රියාව තාමත් කරනවා නම් present perfect continuous. present perfect continuous. හරි, අතීතයේම නැවැත්තුවා නම් past perfect continuous. හරි, අංගල මතකද මේ graph එක? මේ රූප සරණ මතක present මේ වර්තමාන මොහොත, මේ පැත්ත අතීතේ, past, මේ පැත්ත අනාගතේ, future. හරි. ඔන්න ක්‍රියාව අතීතේ පටන් ගත්තා. මෙන්න පටන් ගත්ත අවස්ථාව. එතෙන් start වුණ action එක. හරි. කාලයක් තිස්සේ සිදු කරමින් පැවතුණා. තාමත් කරගෙන ඉන්නවා නම් present perfect continuous. හැබැයි අතීතේම නැවැත්තුවා. මේ අවස්ථාවේදී action එක stopped. නතර වුණා. මෙතනදී action එක started. ක්‍රියාව පටන් ගත්තා. හරි. අතීතයේ ක්‍රියාව පටන් ගත්තා, කාලයක් සිද්ධ වුණා, අතීතේම නැවැත්තුවා. මේ වගේ අවස්ථාවක තමයි past perfect continuous පාවිච්චි වෙන්නේ.
අපි ප්‍රධාන වශයෙන් මේ කොච්චර වෙලා පැවතුනාද කියලා ඩියුරේෂන් එක කාල පරිච්ඡේදය දෙනවා. මේ ක්‍රියාව උනේ අවුරුදු දෙකක් තිස්සේද, පැය දෙකක් තිස්සේද, දවස් දෙකක් තිස්සේද, ඒ වගේ ඩියුරේෂන් එකක් කාල පරිච්ඡේදයක් දෙනවා. නැත්නම් සින්ස් දාලා කවද සිටද කරේ. ෆෝ දාලා කවද තිස්සේ. කාල පරිච්ඡේදය දෙනවා ෆෝ දාලා. ඩියුරේෂන් එකක් නම් ෆෝ දානවා, ටයිම් එකක් නම් සින්ස් දානවා. මතක නේද? හරි. ප්‍රධාන භාවිතය ලියමු. අපිට පාවිච්චි කරන්න. To describe an action. ක්‍රියාවක් විස්තර කරන්න. මොන ක්‍රියාවක්ද? දැන් අපි action එක විස්තර කරමු which වලින්. which හරි that හරි. which started in the past. started පටන් ගත්තා. in the past අතීතයේ පටන් ගත්තා. අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක්. හරි. ඊට පස්සේ කරනවා continued. සිදුවෙමින් පැවතුණා. continued for a period of time. කිසියම් කාල පරිච්ඡේදයක් තිස්සේ සිදුවෙමින් පැවතුණා. continue වුණා. සිදුවෙමින් පැවතුණා for කියන්නේ තිස්සේ a period of time. කාල පරිච්ඡේදයක් තිස්සේ. එහෙනම් ක්‍රියාව අතීතයේ පටන් ගත්තා. කාල පරිච්ඡේදයක් තිස්සේ සිදු කෙරෙමින් පැවතුණා and finished අවසන් වුණා. දැන් සම්බන්ධයක් නේද? දැන් අවසන් වෙලා ඉවරයි. finished in the past අතීතයේම අවසන් වුණා. හරි මේක තමයි භාවිතය. to describe an action which started in the past අතීතයේ පටන් ගත්ත ක්‍රියාව කාලයක් සිද්ධ වුණා. finished in the past අතීතයේම නතර වුණා. එක්මලියද? සූත්‍රය මතකද? Can you remember the formula? Formation or formula. Subject plus verb plus object. Verb එක කොහොමද දාන්නේ? Active voice tenses 12ම මුලින් subject බොහෝ වාක්‍ය හදද්දී basic සූත්‍රයේ මුලින් subject කර්තෘ. ඊට පස්සේ verb එක. ඊට පස්සේ object. tense එකේ වෙනස් වෙන්නේ verb එක විතරයි. subject සහ object වල ස්ථාන මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒ මුකුත් වෙනසක් නැහැ. subject එහෙමමයි, object එහෙමමයි. හැබැයි verb එක විතරයි tense එකේ වෙනස් වෙන්නේ. ක්‍රියාව විතරයි. verb එක කොහොමද දාන්නේ? had එක been දාලා main verb එකට ing දාලා object එක. හරි. ing කියන්නේ මොකද්ද? අල්ලා යන්න. been කියන්නේ මොකද්ද? be verb එකේ past participle. be verbs තියෙනවනේ. ඒකේ present tense තමයි am is. ඒක මම ඉස්සරහට කරනවා be verbs කියලා සවිස්තරාත්මක පාඩමක්. am is තමයි මේකේ be verb එකේ වර්තමාන අවස්ථාව. am is කියන්නේ මොකද්ද? තේරුම තමයි ඉන්නවා, තියෙනවා, වෙනවා. හරි. he is playing cricket කිව්වොත් ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා, ඉන්නවා. he is කියන්නේ එතන ඉන්නවා. he is a doctor කිව්වොත් ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. he is කියන්නේ එතන වෙනවා. හරි. ඒකේ අතීත අවස්ථාව තමයි was හරි were හරි. සිටියා, තිබුණා, වුණා. මේක සාමාන්‍ය ක්‍රියාවක්. present තියෙනවා, past තියෙනවා, past participle තමයි මේ being. being කියන්නේ past participle. එහෙනම් ඉන්නවා එකේ past participle එක මොකක්ද? ඉන්නවා එකට ලා දාන්න. ඉඳලා. තියෙනවා එකට තිබිලා. වෙනවා එකට වෙලා. ඒ තේරුම් තුනම තියෙනවා මේ. ඉඳලා තිබිලා වෙලා. ඒක මම එතනදි කියලා දෙන්නම්. මෙතනදි ප්‍රධාන තේරුම ඉඳලා. had කියන්නේ තිබුණා. දන්නවනේ. has have වල past tense. present perfect නම් මෙතනදි present perfect continuous නම් has have එක මේකම දානවානේ. past perfect continuous වලදී මෙතනට had එනවා. has have එක had වෙනවා. යමක් කරමින් ඉඳලා තිබුණා. හරි මේක කොට කරගන්න. ඔබ තමයි සූත්‍රය. ඉක්මන් ලියා ගන්න.
right in a flash. ඔයගොල්ලෝ මොන හරි ක්ලාස් තියෙනවා නම් කියන්න. එහෙම වුණොත් මට ආපහු සෙන්සුරාද කරන්න පුළුවන් ක්ලාස් එක. මට හැමෝටම පුළුවන්කම තියෙන නිසා තමයි අඟහරුවාදා දාගත්තේ. අඟහරුවාදා ක්ලාස් එක වෙනස් වෙන්නේ නැහැ. කොහොමද මේ ක්ලාස් එක හැමදාම තියෙනවා 4:00 6:00 අඟහරුවාදා එක ස්ථිරයි. හැමදාම 4:00 6:00 තියෙනවා. කාට හරි බැරි නම් අද එන්න බැරි නම් මට කියන්න සෙන්සුරාදා මම කරන්න. සෙන්සුරාදා පුරුදු වෙලාවට කරන්න. ඒ ක්ලාස් දෙකක් කරන්න පුළුවන්. හරි. උදාහරණ අපි ලියමු. සබ්ජෙක්ට් එකක් ගන්න ඕන. සබ්ජෙක්ට් එකක් අපි ගමු. he. හරි. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. කොහොමද කියන්නේ? ඒ උදාහරණය. he එක්ක ඒක වචන උනත් බහුව වචන උනත් වෙනසක් නැහැ. had been playing. හරි. මේ සූත්‍රය දිනනවා නේද? had been verb එකට ing දැම්මා. playing. සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඔහු සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඔන්න සබ්ජෙක්ට් එක verb එක. මොනවද? cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. අපි කියනවා මේට අමතරව කොච්චර කාලයක් තිස්සේද කියලා. ඒක තමයි විශේෂත්වය. කොච්චර කාලයක් තිස්සේද? for 15 minutes. විනාඩි 15ක් තිස්සේ. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මොකද්ද? ඔහු විනාඩි 15ක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. 4 කියන්නේ 30. ඩියුරේෂන් එකට ඉස්සරහට 30 කියලා දානවා. 4 කියලා දානවා. 15 minutes කියන්නේ කාල පරිච්ඡේදයක් නේ. කාල පරිච්ඡේදයක් නම් අපි දාන්නේ 4. හරියටම ටයිම් එකක් දුන්නා නම් morning වගේ. එහෙමනම් දාන්නේ since. since කියන්නේ සිට 4 කියන්නේ 30. හරි. ඕනම් කියන්න තිබ්බා since this morning කියලා. අද උදේ සිට since this morning. since කිව්ව සිට. මෙතන ගලගන්නේ 4. හරි. මේව මතකනේ. හරි. ඒතර මේකේ අදහස තමයි ඔහු අතීතයේ ක්‍රිකට් සෙල්ලම් කරන්න ගත්තා. විනාඩි 15ක් සෙල්ලම් කළා. අතීතේම නැවැත්තුවා. තාමත් සෙල්ලම් කර ඉන්නේ නැහැ. හරි. මේක අපිට තවත් අර්ථවත් කරන්න පුළුවන්. වැස්ස තරඟයට බාධා එල්ල කරන විට ඔහු විනාඩි 15ක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කර හිටියා. කොහොමද කියන්නේ? මේ විනාඩි 15 නතර කරන්න ඕනේ නැත්නම් අපි පැයක් විතර ගහනවා. විනාඩි 15 නතර කරන්න ඕනේ වැස්ස නිසා. හරි. අපි මේ වාක්‍යය හැමම ලියනවා. He had been වෙනස්කම් කියලා දෙන්නම්. playing cricket for 15 minutes. ඔහු විනාඩි 15ක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කර ඉඳලා තිබුණා. for 15 minutes. හරි. ඔහු විනාඩි 15ක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. වැස්ස තරගයට බාධා එල්ල කරන විට. හරි. විට කියන්නේ අපි when දානවා. වැස්ස තරගයට බාධා කිරීමට පෙර. පෙර කියන්නේ අපි before දානවා. දෙක එකක් දාන්න පුළුවන්. අපි දාමු before කියලා. දෙකම හරියා. before කිව්වොත් පෙර, when කිව්වොත් විට. වැස්ස the rain බාධා කළාට කියන්නේ interrupted. interrupted කියන්නේ බාධා කළා. interrupt කියන්නේ බාධා කරනවා. ඒකට ed දැම්මම interrupted කියන්නේ බාධා කළා past tense past form එක. interrupted the match. හරි. වැස්ස තමයි subject එක, බාධා කළා තමයි verb එක, the match තමයි object එක මේ කොටසේ. මේ කොටසේ subject එක he had been playing තමයි verb එක, cricket තමයි object එක. වාක්‍ය දෙක සම්බන්ධ කළා මැදට before කියන conjunction එක දාලා. දැන් බලන්න මේකේ. ඔන්න had been playing ක්‍රියාවන් දෙක highlight කරගන්න. interrupted. හරි. පොඩ බොඩේ බලන් ඉන්න ලියන්න එපා මොකද. හරි. He had been playing cricket for 15 minutes කියන්නේ ඔහු විනාඩි 15ක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කර ඉඳලා had තිබුණා. කොයි වෙලාවෙදිද? කොයි වෙලාවට පෙරද? වැස්ස තරඟයට බාධා කිරීමට පෙර.
එහෙනම් අතීතයේ මෙතන ක්‍රියාවන් දෙකක් වුණා. ක්‍රියාවන් දෙක මොකද්ද? විනාඩි 15ක් ක්‍රිකට් සෙල්ලම් කරපු එක ක්‍රියාවක්. අනිත් ක්‍රියාව මොකද්ද? වැස්ස එක. වැස්ස තරඟයට බාධා එල්ල කළේ. ඒ කියන්නේ වැස්සා කියන එකනේ. හරි. මුලින් උනේ මොකක්ද? විනාඩි 15 තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කර කර හිටපු එක. පස්සේ උනේ වැස්ස තරඟයට බාධා කරපු එක. එතන ක්‍රියාවන් දෙකක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා අර පාස් පර්ෆෙක්ට් එකේ වගේම නේද? අතීතයේ ක්‍රියාවන් දෙකක් මෙතනක් තියෙනවා. වෙනස මොකද්ද? මෙතන මුල් ක්‍රියාව මොකද්ද? විනාඩි 15ක් ක්‍රිකට් සෙල්ලම් කරපු එක. හැබැයි මුල් ක්‍රියාවට මෙතන ඩියුරේෂන් එකක් තියෙනවා. මේ 415 මිනිත්ස් කියන ඩියුරේෂන් එකක් තියෙනවා. හරිද? එතන මේක පළවෙනි ක්‍රියාව, මේක දෙවෙනි ක්‍රියාව. අතීතයේ ක්‍රියාවන් දෙකක් වෙලා වඩා අතීත ක්‍රියාවට ඩියුරේෂන් එකකුත් කාල පරිච්ඡේදයකුත් තියෙනවා නම් අපි දාන්නේ past perfect වෙනුවට past perfect continuous. වෙනස එච්චරයි. මෙතන ක්‍රියාවන් දෙකක් තියෙනවා. වඩා අතීත ක්‍රියාවට ඩියුරේෂන් එකකුත් තියෙනවා. වඩා අතීත ක්‍රියාව විස්තර කරන්නේ past perfect වලින් නෙමෙයි past perfect continuous වලින්. හේතුව මෙතන 415 minutes කියලා ඩියුරේෂන් එකකුත් තියෙනවා. එහෙම ඩියුරේෂන් එකක් නොතිබ්බනම් අපිට කියන්න තිබ්බා he had played cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරලා තිබුණා කියලා past perfect වලින් වඩා අතීත ක්‍රියාව විස්තර කරන්න තිබ්බා ඉස්සෙල්ලා වගේ. එහෙම නොකලේ ඩියුරේෂන් එකක් තියෙන නිසා. ඩියුරේෂන් එකක් තියෙනවා නම් වඩා හොඳ past perfect continuous යන එක. හරිද? පැහැදිලිද? පස්සේ දිනන අහන්න. හරි අපි ඇක්ටිවිටි එකක් දාමු. ඇක්ටිවිටිස් පොතේ ලියන්න. මේක ලියාගත්තා නේද? හරි. මම ඇක්ටිවිටි එකක් දෙන්නම්. මුල් ටික ඉස්සෙල්ලා එකමයි before the rain interrupted the play. තමයි දෙවෙනි වාක්‍යෙදී. මුල් ටික ඉස්සෙල්ලා වගේමයි. දෙවෙනි ගණන් පාඩම ලියාගන්න. number 1. तर මේකෙදි past tenses වල ඔය කාල හතරම පාවිච්චි කරලා උත්තර ලියන්න තියෙනවා. සාමාන්‍ය මේ වගේ මට්ටමකට විභාගයට අහන ඔලෙල්ලට. we blank go on a trip. trip එකක් නම් කියන්නේ on a trip කියලා. පළවෙනි එක ලේසි. last year කියලා තියෙනවා. ඒකෙන් උත්තරේ ගන්න. හරි. fill in the blanks තියෙන්නේ with the correct form of the verb. verb එකේ නිවැරදි ස්වරූපය දාලා ස්ටැම්ප් පුරවන්න තියෙනවා. next one. I මේක හොඳට කල්පනා කරලා කරන්න. read a book when my father came home last night की year है. number 3. my mother already prepare කියන්නේ මොකද්ද? පිළියෙල කරනවා. dinner before I came home yesterday. next one. my uncle in Australia for 5 years.
before he to Sri Lanka last year. හරි ප්‍රශ්න 10ක් තියෙනවා මේ හතරට අග්ගල කරා. හොඳට කියලා උත්තර ලියන්න. ප්‍රශ්න හරි වැදගත් හරි. ලේසි කියන්නේ ඔය ටයිප් එකේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. ඔයලට එන්නේ ඔය ටයිප් එකේ ප්‍රශ්න. ඔයාලට ගිය අවුරුද්ද පේපර් එක බැලුවත් අඳුර ගන්න පුළුවන් මේ. ඉක්මනට කරන්න බෑ. ඔයාලා කරලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න I have finished කියලා. I have finished. If you have finished, send me a message. Okay, very good. What about others? එකෙක් ඉවරයි කියලා එව්වා. අනිත් අය? හරි. තව විනාඩියක් බලනවා. ඉක්මනට ඉවර ගන්න ඉවර නැති අය කට්ටිය. තව විනාඩියක් දෙන්න.
බලමුද? පළවෙනි එක ලේසියිනේ. We blank go on a trip last year. හරි. උත්තරේට ඒගොල්ලෝ දෙනවා. last year කියලා දීලා තියෙනවා. ඒකෙන් අපිට උත්තරය අල්ලගන්න පුළුවන්. ඒක highlight කරගන්න last year කියන්නේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ න අතීත කාලේ. හරි. මෙතනදී ක්‍රියාවන් දෙක සම්බන්ධයක් නැහැ. මොකුත් එහෙම සම්බන්ධයක් නැහැ. එහෙනම් අපිට simple past tense යන්න පුළුවන්. ගිය අවුරුද්දේ ක්‍රියාවක් කළා. හරි. go එකේ simple past tense, go එකේ past tense එක went. We went. අපි ගියා. We went on a trip. අපි චාරිකාවක් ගියා ගිය අවුරුද්දේ. අපි ගිය අවුරුද්දේ චාරිකාවක් ගියා. මේ අවුරුද්දේ යන්න බෑ COVID-19 නිසා නේ. හරි. හරින හරිය දාගන්න. අඩුපාඩු දෙකක් හදාගන්න. Number 2. I blank read a book when my father came home last night. When කියන්නේ විට my father මගේ තාත්තා came home. ගෙදරට ආවා. නිවසට ආවා last night. ඊයේ තාත්තා නිවසට පැමිණෙන විට. හරි ඊයේ තාත්තා නිවසට පැමිණෙන විට. සිද්ධි හිතින්ම ආවා ගන්න. ඊයේ තාත්තා ගෙදරට එනකොට මම මොකද්ද කර හිටියේ? මම පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. මම පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. එහෙනම් past continuous. මම පොත කියවමින් සිටියා. කියව හිටියා. I was reading. I was reading a book කියන පුළුවන්. මම පොත කියවමින් සිටියා. පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. පොත කියව හිටියා. තාත්තා ගෙදරට එනකොට. තාත්තා very good කියලා කිව්වා. හරි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන්. ඒතර මෙතෙන්දී තාත්තා ගෙදරට එනවා කියන ක්‍රියාව අතීතයේ වෙනකොට පොත කියවන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. තවත් ක්‍රියාවක අතරමැද අවස්ථාවක තිබුණා. එහෙම නැත්නම් කියන්න තිබ්බා තාත්තා නිවසට පැමිණෙනකොට මම පොත කියවලා ඉවරයි. මුල් ක්‍රියාවේ පොත කියවපු එක. පස්සේ උනේ තාත්තා ගෙදරට ආපු එක. එහෙනම් මුල් ක්‍රියාව අපිට past perfect වලින් කියන්න තිබ්බනේ. ඉතින් අපිට කියන්න පුළුවන් I had. read එකේ past participle spelling වෙනසක් නැහැ. R E A D ම තමයි ලියන්නේ. හැබැයි මේක pronounce කරන්නේ read කියලා. I had read කියවලා තිබුණා. I had read කියලා එහෙමත් දාන්න පුළුවන් අවශ්‍ය නැහැ. දෙකම හරි. I was reading කිව්වොත් කියවමින් සිටියා. ඒ කියන්නේ තාත්තා එද්දි පොත කියව ඉන්නේ. I had read කිව්වොත් තාත්තා එද්දි පොත කියවලා ඉවරයි. I had read. හරි. පැහැදිලිද? අඩුපාඩු දෙන්න හදාගන්න. හරින හරි දාගන්න. හරි. Number 3. My mother මගේ අම්මා blank above already කියන්නේ present perfect නම් දැනටමත්. past perfect නම් ඒ වෙද්දිත්. ප්‍රධාන අදහස දැනටමත්. ඒ කියන්නේ අපේක්ෂිත වේලාවට කලින් දැනටමත්. past perfect හෝ අතීත අවස්ථාවලදී නම් මේක past perfect continuous වලදී past perfect වලදී මේ කියන්නේ already කියන්නේ ඒ වෙද්දිත්. හරි. dinner රාත්‍රී ආහාරය before පෙර. I came home yesterday. හරි. මෙතනදී අපි last night එක highlight කරගන්න තිබ්බා. හරි. ඊයේ කියන නිසා මේක අතීත කියලා දැනගත්තා. මෙතනත් yesterday කියලා තියෙනවා. එහෙනම් මේක අතීත. I came මම ආවා. එතනත් අතීත. tense එක අඳුර ගන්න පුළුවන්. අතීත කාලේ තමයි යන්නේ වෙන්නේ කොහොමද? අතීත කාලේ tenses හතරෙන් අපිට දාන්න යන්නේ එක tense එකක්. හරි. before I came home yesterday. මම ආවා ගෙදර yesterday ඊයේ. before පෙර. මම ඊයේ ගෙදර ඒමට පෙර. මම ඊයේ නිවසට පැමිණීමට පෙර. හරි. මම ඊයේ නිවසට පැමිණෙන්න ඉස්සෙල්ලා. මගේ අම්මා රාත්‍රී ආහාරය මොනවා කරලා තිබ්බද? පිළියෙල කරලා තිබ්බා. already තියෙනවා. already තියෙනවා නම් අපිට යන්න වෙන්නේ ගොඩක් වෙලාවට වඩාත්ම ගැලපෙන්නේ past perfect. perfect එකට තමයි ගැලපෙන්නේ already තියෙනවා නම් past perfect ඉතින් present perfect දාන්න බෑ. හරි. එතකොට past perfect නම් මොකද්ද? මුලින් had දානවා, පස්සේ දානවා prepare කියන එකේ past participle prepared. ඒ කිව්වේ මගේ අම්මා පිළියෙල කරලා තිබුණා. ඒක තමයි පළවෙනි ක්‍රියාව. පස්සේ උනේ මම ගෙදරට ආපු එක. මුලින් අම්මා පිළියෙල කරලා තිබ්බ රාත්‍රී ආහාරය, පස්සේ උනේ මම ගෙදරට ආපු එක. පළවෙනි ක්‍රියාව had prepared, දෙවෙනි ක්‍රියාව came. හරි. ඊට පස්සේ මට කන්න තිබ්බේ. My mother had already prepared. ඒ කියන්නේ මම ගෙදරට එන මොහොත වෙන විටත් මගේ අම්මා රාත්‍රී ආහාරය පිළියෙල කරලා තිබුණා. අවශ්‍ය නම් දාගන්න. had prepared තමයි මුලින් උනේ. number 1. පස්සේ උලින් මගේ දෙට ආපු. මෙතෙන්දී simple past එකත් එක්ක past continuous කලවම් කරලා. මෙතෙන්දී
සිම්පල් පාස්ට් එකත් එක්ක පාස්ට් පර්ෆෙක්ට් කලවම් කරලා මේ සම්බන්ධයෙන් 2019 පේපර් එකේ ටෙස්ට් 13 වගේ මට මතක විදිහට නෑ ටෙස්ට් 12 වල මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ දාලා ඡේදයක් තියෙනවා. ඒ ඡේද කරද්දී මෙයා මේක තමයි ටෙස්ට් කරලා තියෙන්නේ. My uncle, මගේ මාමා blank in Australia for 5 years. අවුරුදු 5ක් තිස්සේ in Australia. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයකට හෝ රටකට එක. මෙතන රටක්නේ in දානවා. මේවා proper noun a capital. ඒවත් දැනගන්න ඕන. හරි. Before පෙර he ඔහු come එනවා to Sri Lanka ශ්‍රී ලංකාවට last year ගිය අවුරුද්දේ. last year highlight කරගන්න. ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ නම් මෙතන මොකක්ද ගැලපෙන්නේ? ගිය අවුරුද්දේ නම් ආවනේ. came. ගිය අවුරුද්දේ නම් ආවනේ. simple past tense came. එතකොට before he came to Sri Lanka last year කියන්නේ ඔහු ගිය අවුරුද්දේ ලංකාවට පැමිණීමට පෙර. ඔහු ගිය අවුරුද්දේ ලංකාවට පැමිණීමට පෙර. එහෙනම් මේක තමයි දෙවෙනි ක්‍රියාව. පෙරනේ. ඊට කලින් තව මොකක්ද දෙයක් වෙලා ඇති. එහෙනම් පළවෙනි ක්‍රියාව මෙතන දාන්න ඕන. හරි. අතීතයේ ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා. පස්සේ වෙච්ච ක්‍රියාව simple past. අතීත භාගයෙන් අඩු එක. අතීත භාගයෙන් වැඩි එක මොකක් වෙන්න ඕනද? past perfect. මෙතන past perfect දාන්න පුළුවන්. past perfect තමයි ගැලපෙන්නේ. දාන්න පුළුවන්ද? බැහැ. for 5 years කියලා තියෙනවා. duration එකක් දීලා තියෙනවා. duration එකක් දීලා තියෙනවා නම් මෙතෙන්ට ගැලපෙන්නේ මොකද්ද? past perfect continuous tense. වඩා අතීත ක්‍රියාව විස්තර කරන්න duration එකක් සමග නම් past perfect continuous duration එක නොතිබ්බනම් for 5 years කියලා නොතිබ්බනම් එහෙනම් කියන්න තිබ්බා had lived කියලා. මෙතන මම දාන්න නැහැ නේ live කියන්නේ. live තමයි එන්න ඕන. sorry ආ. live එන්න ඕන ක්‍රියාව. අහන්න තිබ්බා. live තමයි එන්න ඕන. හරි. එතකොට past perfect continuous වලින් කොහොමද කියන්නේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා කියලා? උත්තරේ එන්න ඕන. මම උඩින් දාන්න. කොහොමද දාන්නේ? මෙතන එන උත්තරේ තමයි had been living. ඒ කිව්වේ ජීවත් වෙමින් ඉඳලා තිබුණා. ඇයි එහෙම කිව්වේ? ඩියුරේෂන් එකක් තියෙන නිසා. for 5 years කියලා ඩියුරේෂන් එකක් තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ. ඒක නිසා තමයි past perfect නොදා past perfect continuous tense. ඒතර මේක තමයි පළවෙනි ක්‍රියාව. දැන් මෙතෙන්දී simple past tense එකත් එක්ක වඩා අතීත ක්‍රියාව විස්තර කරේ past perfect වලින් නෙමෙයි past perfect continuous වලින්. හේතුව ඩියුරේෂන් එකක් තියෙන නිසා. ඩියුරේෂන් එක නොතිබ්බා නම් අපිට කියන්න තිබ්බා had lived කියලා. ජීවත් වෙලා තිබුණා කියලා. මෙතෙන්දී එහෙම කියන්න බෑ. had been living විතරයි උත්තරේ. ඩියුරේෂන් එකක් තියෙන නිසා. හරිද? Question number 5. ලස්සන උදාහරණයක් passive voice උත් පාවිච්චි කරන්න වෙනවා. My father passive voice වල short note එක මම ඉස්සරහට දෙන්නම්. ලබන සැරේ දෙනවා future වල short note එකක්. future tenses වල ඊට පස්සේ ඊළඟ සතිය වගේ passive voice වල short note එකක් දෙන්නම්. My father blank drive. හරි මාතකම ලියන්න. My father drive the car for an hour. ඇයි මේ an hour කිව්වේ? h නේ තියෙන්නේ. vowel නෙමෙයි consonant. හැබැයි sound එක බලන්න. hour කියද්දි pronounce කරන විදිහ බලන්න. hour. අයන්න. අයන්න කියන්නේ ඉංග්‍රීසි වලින් නම් a. එහෙනම් vowel sound. vowel sound නිසා තමයි එන්න. sound එක බලන්න. h කියන්නේ consonant එකක්. ඒකයි hour නැතුව n hour කිව්වේ h එක silent කොහොමද? මේක hour කියලා pronounce කරන්නේ. ඒකයි hour නැතුව n hour. The car for an hour when he catch by the police by තියෙනවා. by the police පොලිසිය විසින්
active the passive. Number 6 you දැන් මෙතන මේ මුලින් බ්ලැන්ක් එකක් තියෙන මේක ප්‍රශ්නයක් හරි නැත්නම් මෙතන හිස්තන්ට උත්තරයක් නැහැ කියලා කියයි අද ගොඩක් වැදගත් පැරග්‍රාෆ් එකක් කරනවා අන්තිමට. හරි ඔයාලට එන්න පුළුවන් ගොඩක් වැදගත් ඡේදයක් කරනවා වචන අර ටෙස්ට් 8 වල දෙනවානේ වචන 50ක 60ක වගේ ඊයේ පාරම වචන 50 සහ 70 අතර. වචන 10කින් වැඩි කරලා. ලකුණු පහක් හම්බෙන ඡේදයක් එනවා පැරග්‍රාෆ් එකක් ලියන්න කියලා. ඒ පැරග්‍රාෆ් එකට බොහෝ දුරට එන්න පුළුවන් පැරග්‍රාෆ් එකක් කරනවා අද. රයිටින් ක්වෙස්චන් එකක්. ඒක මිස් කරගන්න එපා. හරි. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දෙක මේ හතරට අග්ගල කරා. ඉවරම මැසේජ් කරන්න. If you have finished, send me a message saying that I have finished. I have finished කිව්වේ මම ඉවර කරලා තියෙනවා. ඉවර කරපු දේ ප්‍රතිඵලය පේන්න තියෙනවා. Present perfect.
කරලා ඉවර නම් කියන්න. හරිද? තව විනාඩියක් බලනවා. ඉතින් 1 minute more. Finished? Pardon. First, number 5. My father blank drive the car for an hour. පැයක් තිස්සේ මගේ තාත්තා කාර් එක. හරි. When he catch by the police. හරි. මොකක් වෙන්න පුළුවන්ද? අපි මේක ඉස්සෙල්ලා කරලා යමුකෝ. When he මොකක් වෙන්න පුළුවන්ද? අතීතේ තාත්තා පොලිසියෙන් ඇල්ලුවා. තාත්තා පොලිසියෙන් අල්ලන්නේ ඉස්සෙල්ලා තාත්තා පැයක් විතර තිස්සේ ඉඳන් කාර් එක ඩ්‍රයිව් කරමින් ඉඳලා තිබුණා. ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන් නේද? හරි. ඒ වගේ ඉස්සෙල්ලා සිද්ධිය හිතින්ම ආවා. මොකක් වෙන්න පුළුවන්ද කියලා හිතන්න. හරි. තාත්තවනේ ඇල්ලුවේ. හරි. ඒතර මුලින් උනේ මොකද්ද? ක්‍රියාවන් දෙකක් තියෙනවානේ. එකක් තාත්තා පොලිසියෙන් ඇල්ලුවා. තාත්තාව පොලිසියෙන් ඇල්ලුවා. passive voice. අනිත් ක්‍රියාව තමයි තාත්තා පැයක් තිස්සේ කාර් එක ඩ්‍රයිව් කරපු එක. හරි. පොලිසියෙන් අල්ලන ඉස්සෙල්ලානේ කාර් එක ඩ්‍රයිව් කළේ පැයක් තිස්සේ. ඊට පස්සේ ඩ්‍රයිව් කරන්න හම්බුනේ පොලිසියෙන් අල්ලපු නිසා. හරි. එහෙනම් මුලින් උනේ පැයක් තිස්සේ කාර් එක ඩ්‍රයිව් කරපු එක. ඒක තමයි පළවෙනි ක්‍රියාව. පස්සේ උනේ තාත්තාව පොලිසියෙන් අල්ලපු එක මේක දෙවෙනි ක්‍රියාව. හරි. තාත්තාව පොලිසියෙන් ඇල්ලුවා කොහොමද කියන්නේ? catch එකේ past tense caught. අපිට simple past පාවිච්චි කරන්න පුළුවන්. තාත්තාව පොලිසියෙන් ඇල්ලුවා. simple past tense වල passive voice. තාත්තාව පොලිසියෙන් ඇල්ලුවා. simple past tense වල passive voice නම් අපි was hari were hari කියන helping verb එකත් එක්ක catch කියන එකේ past participle දානවා. එතකොට he එක වචන නිසා අපි දාන්නේ was. catch කියන එකේ past participle caught. හරි. before he was caught. ඔහුව පොලිසියෙන් ඇල්ලීමට පෙර. was ඉවත් කළොත් he caught. ඔහු ඇල්ලුවා පොලිසිය. ඒකට active voice. ඒකට he was ඉවත් කළොත් he තමයි කර්තෘ. was දැම්මොත් he තමයි කර්මය. was ඉවත් කළොත් මේ ඇල්ලුවා කියන ක්‍රියාව කරන්නේ was නැතුව නම් he. ක්‍රියාව කරන්නේ he. ඇල්ලුවා කියන ක්‍රියාව. was ආවොත් ඇල්ලුවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ he. ක්‍රියාවට ලක් වෙන්නේ he. කර්මය he. හරි. he was caught by the police. පොලිසිය විසින් ඔහුව අල්ලා ගන්නා විට මගේ තාත්තා පැයක් තිස්සේ කාර් එක පදවමින් ඉඳලා තිබුණා. ඉඳලා තිබුණාට ගැලපෙන්නේ. මොකද ඩියුරේෂන් එකක් තියෙනවා. හරි මේකට කලින් මේක වුණා. මේක තමයි වඩා අතීත. හරි. එහෙනම් past perfect හෝ past perfect continuous දාන්න පුළුවන්. ඩියුරේෂන් එකක් තියෙන නිසා අපි දාන්නේ past perfect continuous tense. එහෙනම් had been driving. had been එක driving. My father had been driving the car for an hour. මගේ තාත්තා පැයක් තිස්සේ කාර් එක පදවමින් ඉඳලා තිබුණා. When he was caught by the police. ඔහුව පොලිසියෙන් අල්ල ගන්නා විට. හරි. මොකක් හරි එකක් කපලා වගේ අල්ලන්නේ නැහැ. Number 6.
blank you ආපහු blank go to school last Thursday. Thursday proper noun එකක් T capital. question එකක් නේද? ප්‍රශ්න අත ලකුණක් තියෙනවා. last Thursday කියන එක highlight කරගන්න. අතීත කාලය. හරි. අතීත කාලේ ගිය බ්‍රහස්පතින්දා. එහෙනම් අතීත කාලෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. අතීත කාලෙන් ප්‍රශ්නයක් අහද්දී අපි did කියන එක ඉස්සරහට ගන්නවා. did you ඔයා ගියාද ඉස්කෝලේ ගිය බ්‍රහස්පතින්දා? ගියා went දාන්න බෑ did තියෙන නිසා අපි දාන්නේ present form එක go. මොකද did එකත් එක්ක go කියන්නේ did plus go සමානයි went. සමීකරණයක් වගේ ගන්න පුළුවන්. මතකද මේවා කියලා දීලා තියෙනවා did plus go කියන්නේ went. හරි. did plus go කියන්නේ went. දෙපැත්ත සමානයි. එහෙනම් did go සමානයි went. went එක වෙනකොට did go කියන එක ආදේශ කරන්න පුළුවන්. x සමානයි 5 නම් x වෙනකොට 5 ආදේශ කරනවානේ. ඒ වගේ තමයි went එක වෙනකොට did go කියන එක ආදේශ කරන්න පුළුවන්. මෙතන did go කියන්නේ මොකක්ද එහෙනම්? ගියා. did කියන එක ඉස්සරහට අරන් තියෙන නිසා ගියා නෙමෙයි. ගියාද? මෙතන එකට තිබ්බනම් ගියා. did එක ඉස්සරහට ගත්තොත් ගියාද ප්‍රශ්නයක්. Did you go to school last Thursday? ඔයා ගිය බ්‍රහස්පතින්දා පාසල් ගියාද? හරි. මෙතනත් ඒ ආකෘතියම තමයි. හැබැයි ඉස්සරහ WH question word එකක් දාලා ගන්න පුළුවන්. දැන් මේකම අහන්න පුළුවන්. Why did you go to school last Thursday? ඇයි ඔයා ගිය බ්‍රහස්පතින්දා ඉස්කෝලේ ගියේ? හරි. ඒ වගේ අහන්න පුළුවන්. How did you go to school last Thursday? කොහොමද ගියේ? තවත් ප්‍රශ්න හදන්න පුළුවන්. WH question words ඉස්සරහට අරන්. හරි. මෙතන මේ වගේ එකක් තමයි හදලා තියෙන්නේ. why ඇයි මෙතන not call කතා කරලා නැහැ. හරි call කතා කරනවා not කතා කරලා නැහැ. me මට last week කියන්නේ ගිය සතියේ. ගිය සතියේ මට කතා කරලා නැහැ. හරි why ඇයි කියලා අහන්නේ. කතා නොකිරීමේ හේතුව අහන්නේ. හරි ඇයි ඔයා මට ගිය සතියේ කතා කරේ නැත්තේ? ඇයි ඔයා මට ගිය සතියේ කතා නොකළේ කියලා අහන්න ඕනේ. හරි ගිය සතියේනේ. එහෙනම් simple past tense simple past tense වලින් ප්‍රශ්නයක් නෙමෙයි එකක්. question mark තියෙනවා. එහෙනම් did එක ඉස්සරහට ගන්නවා. හරි. did එක ඉස්සරහට ගත්තා. did ගත්ත ගමන් මේ ප්‍රධාන ක්‍රියාව අතීත කාලේ නෙමෙයි කියන්නේ ed දාන්න නැතුව call කියලා තමයි තියෙන්නේ. හැබැයි ඊට අමතරව not තියෙනවා. හරි. why did you call me කිව්වොත් ඇයි ඔයා මට කතා කළේ? ඇයි ඔයා මට කතා නොකළේ? කතා කළේ නැත්තේ. why didn't you call? didn't කියලා හදාගන්න. not එක යනවා. ඒක didn't කියලා අපි ගන්නවා. Why didn't you call me last week? ඇයි ඔයා මට ගිය සතියේ කතා නොකළේ? මේක අර not එක අපි මෙහෙම දාන එක හොඳයි. හරි. not එක දාන්න ගියාම ඔයගොල්ලෝ පටල ගන්නවා. not එක දානවා නම් මෙතන නෙවෙයි not එක දාන්නේ. කියන්නේ contracted form නොදා not එක ඉවත් කරලා දානවා නම් u එකට පස්සේ තමයි එනවා not එක. මෙතන not එකම කරදී. You should put it after you. u එකට පස්සේ තමයි not දානවා නම් දානවා. එහෙම අවශ්‍ය නැහැ. මේකට අපිට දෙන ප්‍රශ්නයක් නැහැ. Why didn't you call me last week? This book මේ පොත to me මට by my father මගේ තාත්තා විසින් last month ගිය මාසේ last month simple past tense හැබැයි active ද passive ද? this book මේ පොතට ක්‍රියාවක් කරන්න බෑනේ. මේ පොත තමයි ක්‍රියාවට ලක් වෙන්නේ. කර්ම ඉස්සරහට එන්නේ. කර්ම ඉස්සරහට ආවන කර්මකාරක. කර්තෘ ඉස්සරහින් යන කර්තෘකාරක. කර්මකාරක passive voice. This book ආයෙත් මම දාලා නැහැ නේද verb එක. එතෙන් තමයි තිබුණා නේ. sorry. verb එක දාන්න ගියේ. දැන් හදන්න බලන්න නේ. ගියේ. ඒක හදන්න බලන්න අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. මම දෙකක් දාන්න කරා. කැමති අය ඉන්නවනේ ලකුණු 10ක් තියෙනවනේ 10 ලකුණු ගන්න මට එවන්න 10න් 10ම තියෙනවා මට 10න් 9 එහෙම තියෙනවනේ number 9 we watch TV for 10 minutes වැඩි වෙලා බලන්නේ නැහැ
විනාඩි 10යි. When they visit us අපව last Sunday ගියේ ඉරිදා. ඉස්සෙල්ලා වගේම තමයි. Last one, number 10. My elder brother blank study at a university. But university කියද්දී and නොදා දැම්මේ. University කියද්දී U කියද්දී එහෙම ලියන්නේ university. U තිබ්බා කියලා and university නෙමෙයි. U කියද්දී අපි ප්‍රොනවුන්ස් කරන විදිහ බලන්න university. University. U කියද්දී යන්න. යන්න කියන්නේ y. Y කියන්නේ vowel නෙමෙයි consonant. Consonant sound එකක් එන්නේ. එහෙමනම් දාන්නේ n නෙවෙයි a university. My elder brother blank study at a university. Before he was able to find a job. Find a reputed job කියලා. පිළිගත්තා කියාවක්. reputed කියන්නේ පිළිගත්ත. reputed තේරුම ලියන්න පිළිගත්තා නැත්නම් ලියන්න. එතන බ්ලැන්ක් එක දාන්න ඕන give කියලා. හරි. Number 8, 9, 10. अंतिम तुम क्या करा? ඔබට සෙන්ට්‍රලයිස් පාස් පේපර්ස් වල ඉතුරු ප්‍රශ්න කරන්න පුළුවන් වෙච්ච ගමන් මේ අතරට කරනවා ඒවත්. තව චුට්ටයි ඉතින් පේපර්ස් කීපයක් ඇත්තේ. ඒක ඉවරෙච්ච ගමන් ඕඩල් පාස් පේපර්ස් පටන් ගන්නවා. ඒක නිසා ඕඩල් පාස් පේපර්ස් කරලා තියෙනවා. හරි තමයි වැඩි බලනවා. දැකලා කරා. දැන් දීලා තියෙන notes දැම්ම පාඩම් කරගන්න. හරි. හැම විෂයක්ම වගේ දැම්ම පාඩම් කරගෙන ඉන්න. එතකොට ක්ලාස් වල ලේසි. අනිත් විෂයන්ගේ short notes ගහගන්න. ඉස්සරහට වැඩ තියාගන්න එපා. දැම්ම පාඩම් කරලා තියාගන්න. ඒත් වැඩ වැඩි වෙනවා. හරි. බලන්න. Number 8. This book මේ පොත within brackets give දෙනවා. To me මට by my father මගේ තාත්තා විසින් last month ගිය මාසේ
මේ පොත මට මගේ තාත්තා විසින් දෙනු ලැබුවා. හරි. this book කියන්නේ මේ පොතනේ. ඒක කර්මය ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ඇවිල්ලා. හරි. ඊට පැසිව් වොයිස් වල සබ්ජෙක්ට් කියලා කියනවා ඒ කර්තෘ කියන අදහසින් නෙමෙයි. වාක්‍ය උත්තේ කියන අදහසින්. හරි. ඒව තව ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගනි. මේ කියන්නේ කර්මය. කර්මය කියන්නේ ක්‍රියාව කරන කෙනා නෙමෙයි. ක්‍රියාවට ලක් වෙන කෙනා කියන අදහසින්. ක්‍රියාවට ලක් වෙන කෙනා. හරි. ක්‍රියාවට ලක් වෙන කෙනා. ඇක්ටිව් වොයිස් එක ඔබ්ජෙක්ට් එක කියලා ගමු. ඇක්ටිව් වොයිස් එක ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ඇවිල්ලා. හරි. ක්‍රියාවට ලක් වෙන කෙනා ඉස්සරහට ආවා නම් this book කියන එකට ක්‍රියාවක් කරන්න බැහැනේ. මේ පොත ක්‍රියාවක් කරන්න බෑ. මේ පොත තමයි ක්‍රියාවට ලක් වෙන්නේ. ක්‍රියාවට ලක් වෙන කෙනා ඉස්සරහට ආවා නම් මේක කර්මකාරක පැසිව් වොයිස්. එහෙමනම් අපි පැසිව් වොයිස් එකෙන් තමයි ලියන්නේ. හරි. පැසිව් වොයිස් මොන කාලේද? last month. ගිය මාසේ. එහෙනම් simple past passive voice. හරි. එහෙනම් simple past passive voice නම් was hari were hari එක්ක give එකේ past participle given. this book singular එක වචන අපි දාන්නේ was given. this book was given. මේ පොත දෙනු ලැබුවා to me මට by my father මගේ තාත්තා විසින් last month ගිය මාසේ. හරි. බැලලා gave කිව්වොත් එතකොට වෙනස් අදහසක් එන්නේ. gave වැරදි. හරි. gave කිව්වොත් this book මේ පොත තමයි ක්‍රියාව කරේ. දෙනවා දුන්නා කියන ක්‍රියාව කරේ මේ පොත. එතකොට this book මේ පොත මට මොකක් හරි දුන්නා. this book gave to me. හරි මේ පොත මට මොකක් හරි දුන්නා. අදහස වැරදි. පොතට මොකුත් දෙන්න බෑනේ. හරි. number 9. we අපි blank watch TV for 10 minutes. විනාඩි 10ක් තිස්සේ for 10 minutes duration එකක් තියෙනවා. එහෙනම් perfect continuous එකක් එන්න ඕනනේ. last Sunday. එහෙනම් ගිය ඉරිදා අතීත කාලේ. අතීත perfect continuous. ඒ කියන්නේ past perfect continuous විය යුතුයි. හරි. සිද්ධිය තේරුම් ගන්න. when කියන්නේ විට they visit. visit කියන්නේ ආවා, බලන්න ආවා. us අපව last Sunday ගිය ඉරිදා. they කියන්නේ ඔවුන්. එහෙනම් ගිය ඉරිදා ඔවුන් අපිව බලන්න ආවා. ගිය ඉරිදා ඔවුන් අපිව බලන්න ආවා. හරි. ඒක තමයි පළවෙනි ක්‍රියාව. ඊට කලින් බලන්න එන්න කලින් අපි විනාඩි 10ක් තිස්සේ ටීවී බල ඉඳලා තිබුණා. සර් මේක තමයි දෙවෙනි ක්‍රියාව. මේක තමයි පළවෙනි ක්‍රියාව. පැහැදිලිනේ එහෙනම්? අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා. එකක් තමයි අපි විනාඩි 10ක් තිස්සේ ටීවී බැලුවා. ඒක තමයි පළවෙනි ක්‍රියාව. විනාඩි 10ක් තිස්සේ ටීවී බලන එක නතර කරනවත් එක්කම ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ අපිව බලන්න ආවා. ඒක තමයි දෙවෙනි ක්‍රියාව. දෙවෙනි ක්‍රියාව අපි කොහොමද දාන්නේ? simple past tense වලින්. එහෙනම් they visited us. they own visited. බලන්න ආවා us අපව we එකේ අනුත්තරය object pronoun එක. they visited us. own බලන්න ආවා අපව last Sunday ගියේ ඉරිදා. last Sunday එක highlight කරගන්න එකෙන් තමයි past කියලා අඳුරගත්තේ. ගියේ ඉරිදා own අපව බලන්න පැමිණි විට. මොකද අපි කර හිටියේ we had been watching TV for 10 minutes. අපි විනාඩි 10ක් තිස්සේ TV බල ඉඳලා තිබුණා. had watched කියලා කියන්නේ තිබ්බා. හැබැයි 14 minutes කියලා duration එකක් තියෙන නිසා දාන්න වෙන්නේ perfect continuous. we had been watching. අපි TV බල ඉඳලා තිබුණා විනාඩි 10ක් තිස්සේ. ඔවුන් ගියේ ඉරිදා අපිව බලන්න එන පිට. last one. my elder brother මගේ වැඩිමහල් සහෝදරයා අපි මගේ අයියා blank study අධ්‍යයනය කරනවා at a university විශ්වවිද්‍යාලයක before he was able මේක හරි වැදගත් මේ able කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි හරි ඒක adjective එකක් ඒක ක්‍රියාපදයක් බවට පත් කරන්න able කියන්නේ හැකි ඒක සිංහල තේරුම හැකි was කියන්නේ වුණානේ එහෙනම් was able කියන්නේ හැකි වුණා. adjective එකක් තනියම තියන්න බෑ මේ වගේ අවස්ථාවකදී. හරි. එයා අස්ථායි. ඒ කියන්නේ එයාව තනියම තියන්න බෑ. ඒක නිසා අපි ඒක ඉස්සරහට verb එකක් දානවා. මේ වගේ අවස්ථාවේදී බොහෝ විට දාන්නේ helping verb එකක්. හරි. was තමයි verb එක. able කියන්නේ adjective එකක්. තේරුම තමයි හැකි වුණා. he was able. ඔහුට හැකි වුණා. to find a reputed job. to find සොයා ගන්නට to කියන්ට යන්න a reputed job පිළිගත් රැකියාවක්. හරි. ඔහුට පුළුවන් වුණා. ඔහුට හැකි වුණා සොයා ගන්නට පිළිගත් රැකියාවක්. before
ඔහුට පිළිගත් රැකියාවක් සොයා ගැනීමට හැකියවීමට පෙර ඔහුට පිළිගත් රැකියාවක් හොයා ගන්න පුළුවන් වෙන කලින් එයා මොකද කළේ විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කරලා තිබුණා නේ අධ්‍යයනය කරලා තිබුණා හරි එතන මෙතන was කියන්නේ simple past tense හරි මෙතන අතීතයේ සිද්ධීන් දෙකක් මුලින් උනේ කැම්පස් එකේ අධ්‍යයනය කරපු එක පස්සේ උනේ පිළිගත් රැකියාවක් සොයාගත්තු එක. එතන මේක number 1 මේක number 2 අතීතේ ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා දෙවෙනිට වෙච්ච එක was ඒ කියන්නේ simple past tense මුලින් වෙච්ච ක්‍රියාව එහෙනම් past perfect විය යුතුයි. එහෙනම් had studied අධ්‍යයනය කරලා තිබුණා. දැන්ලාත් මෙතන for 4 years for 5 years කියලා duration එකක් දීලා තිබ්බනම් had been studying. හරි. මුලින් ක්‍රියාව අධ්‍යයනය කරලා තිබුණා. past perfect. study කියද්දී y එකට කලින් තියෙන consonant එක ed දාද්දී y කපලා ied දානවා. vowel එකක් තිබ්බනම් නිකම් ed දානවා. y මේ වගේ තිබ්බනම් මතක නේද? මේ වගේ එකක් නම් y වලට කලින් vowel එකක් ඒ නිසා නිකම් ed y කපන්නේ නැහැ. consonant තිබ්බොත් y කපලා ed දානවා. y වෙනුවට ied ආදේශ කරනවා. හරි. දැන් කියලා දෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. take your essay book. essay පොත ගන්න රචනාවක් නෙමෙයි ලියන්නේ. වචන 60ක වගේ පොඩි පැරග්‍රාෆ් එකක්. මේ පැරග්‍රාෆ් එක හැබැයි ඔයාලට ගොඩක් වටිනවා. take your essay book. රචනා ලියන පොත ගන්න. අපි කාලෙකින් කලේම නැහැ නේ. හොඳට ලියන්න පුළුවන් කරගන්න. මොකද ඒකක් ගන්න නම් අනිවාර්යෙන් හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ස්ටෝරි එකක් දෙන්න තියෙනවා. මම එකක් දෙන්න ඉස්සරහට. හරි මෙහෙමයි. ගොඩක් වෙලා ටෙස්ට් එකකට එන ප්‍රශ්නයක් තමයි පුද්ගලයෙක් ගැන විස්තර කරන්න එනවා. කිසියම් කෙනෙක් ගැන විස්තර කරන්න එනවා. හරි. සාමාන්‍යයෙන් 2018 පාස් පේපර් එකේ ඇවිල්ලා තිබ්බා my best friend. මගේ හොඳම යාළුවා. 6 වසර රචනාවක් නේද? my best friend. මගේ හොඳම යාළුවා ගැන විස්තර කරන්න වචන 50ක් 60ක් අතර ලකුණු 5ක් හම්බ වෙනවා. හරි my best friend. ඊට කලින් ඇවිල්ලා තිබ්බා the most නැත්නම් the person I like most. the person පුද්ගලයා I like most. මම වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයා. හරි. ඒ වගේම the most valuable person in my life. මගේ ජීවිතේ වඩාත්ම වටිනා පුද්ගලයා. ඒ වගේ එන්න පුළුවන්. හරි. ඒ වගේම the most precious person in my life. ඒත් වඩාත්ම වටින. the most the most important person in my life. the most important person in my life. important කියන්නේ වැදගත්. the most important superlative. වඩාත්ම වැදගත් පුද්ගලයා මගේ ජීවිතේ. හරි. ඔය සියල්ලටම එක්කෙනෙක් ගැන ලියන්න පුළුවන්. my best friend උනත් ඒත් එක්කෙනෙක් ගැන කියන්න පුළුවන්. මොකද්ද? my mother ආවත් ඒත් එක්කෙනෙක් ගැන ලියන්න පුළුවන්. මොකද්ද නේද? my mother. හරි. ලියන්න මෙහෙම. the most important person පුද්ගලයා මේ පොඩි කාලේ රචනාව නෙමෙයි ලියන්නේ. දකුණු ගන්න පුළුවන් විදිහට තමයි ලියන්නේ. the most important person in my life. the most important adjective එක most දානවා. ඒ කියන්නේ වඩාත්ම වැදගත්. ඒ කියන්නේ superlative අවස්ථාව. ඒක නිසා අපි ඉස්සරහට superlative නිසා the දානවා. the most important person වඩාත්ම වැදගත් පුද්ගලයා in my life මගේ ජීවිතයේ. හරි මාතෘකාව ලියන්න ගන්න. හරි. ලියන්න පුළුවන් මෙහෙම. මම explain කරන්න ඉස්සෙල්ලා අපි ලියමු. the most important පළවෙනි වාක්‍ය අපි ලියනවා මේ මාතෘකාව හඳුන්වා දීමක් කරනවා
හරි the most important person වඩාත්ම වැදගත් පුද්ගලයා කවුද කියලා කියනවා in my life මගේ ජීවිතේ හරි the most important person in my life තමයි මේ වාක්‍යයේ subject එක මෙන්න උත්තේ මෙතන subject එකේ උත්තේ is ඔන්න verb එක ඉංග්‍රීසි වාක්‍යයක අනිවාර්යෙන් ක්‍රියාපදයක් තිබිය යුතුමයි නැත්නම් වැරදි වාක්‍යය is වෙනවා කවුද my mother මගේ අම්මා වෙනවා හරි the most important person in my life is my mother කියලා ලියුවා ඉස්සෙල්ලාම කවුද කියලා කිව්වා වැරලාත් මෙතන my best friend ආවනම් ඔයාලට මේකට my best friend ආදේශ කරන්න තියෙනවා අර ගණන් වල වගේ ආදේශ කරනවා my best friend is my mother හරි the person I like most මම වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයා is my mother බොහෝ මාතෘකාවලට මේක ගැලපෙනවා හරි my mother ආවනම් my mother is my mother කියලා දාන්න එපා හරි එතකොට my mother කියන නම කියලා ඉදිරිය යන්න පුළුවන් හරි හොඳට අහගෙන ඉන්න ඕනම ඡේදයක් ලියද්දී දිග රචනාවක හෝ අපි රචනාවක් ලියන ආකාරය YouTube channel එකේ දාලා තියෙනවා ඒක බලන්න බැරි නැත්නම් වාක් ඒ කියන්නේ ඕනම ඡේදයක් පටන් ගන්න එක ඒකට කියනවා key sentence එක කියලා key sentence එක අනිත් වාක්‍යනේ මේ sentence එකට support කරන එක කරන්නේ ඒවට කියනවා supportive sentences කියලා ප්‍රථම වාක්‍ය සහ අවසාන වාක්‍ය හරිම වැදගත් මොකද අවසාන වාක්‍ය ගොඩක්ම වැදගත් ඒකනේ අන්තිමට exam එක කියවන්නේ ඒක කියලා තමයි ලකුණු දෙන්නේ exam එකේ හිත දීලා ගන්න පුළුවන් විදිහට මේ වාක්‍ය දෙක ලියන්න ඕනේ විශේෂයෙන් අවසාන වාක්‍ය ඒක දුන්නාට පස්සේ තමයි ලකුණු දෙන්නේ ඒක කියුවට පස්සේ තමයි ලකුණු දෙන්නේ හරි ඊට පස්සේ අපි කියමු ඇගේ නම ඇගේ කියලා කියන්නේ කොහොමද she කියන්නේ ඇය ඇගේ කියන්නේ her possessive adjective එක her name ඇගේ නම is වන්නේ වෙනවා her name is කියලා මගේ නම දාන්න proper noun එක මුල් ලකුණ කැපිට දැන් කුසුම් කියලා දැන් මෙහෙම විතරක් ලියන්න එපා මේ පොඩි කාලේ රචනාව දැන් මේකෙදි ලියන්න ඕනේ ඔයාට අම්මා ගැන කරුණ නෙමෙයි ඇත්තටම බලන්න අම්මා ගැන කරුණ තමයි දෙන්න ඕනේ අම්මට ආදරය කරනවා හැමදේම ලියන්නත් ඕනේ හැබැයි මේකෙදි ඔයා විශේෂ දෙයක් පෙන්නනවා ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ඕනේ ඉංග්‍රීසි දන්නවා කියලා කොහොමද පෙන්නන්නේ විශේෂ වාක්‍ය රටා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි confident ඇතුව හරි කියලා ෂුවර් නම් දාන්න විශේෂ වචන vocabulary ඒ සියල්ල පෙන්නන්න ඕනේ හරි මම මේක පළවෙනි එක නිසා සරල විදිහට මම කියන්නම් හරි her name is kusum අපි වාක්‍ය දෙක සම්බන්ධ කරනවා මොකද්ද සම්බන්ධීකරණ පදයක් දාලා conjunction එකක් and අපිට කියන්න පුළුවන් වුණා ඇගේ වයස her age is කියලා දාන්න පුළුවන් එහෙම නැත්නම් අපි දාමු and she is වෙනවා කවුද කියලා දාන්න she is a teacher වෘත්තිය දාන්න ප්‍රතිආව she is a lawyer හරි she is a manager or she is a housewife ගෘහණියක් හත්කල්ද අම්මගේ ලස්සන songs වගේක් තියෙනවා ඊට පස්සේ මම මේ ක්ලාස් එකේ 6 මාරෙන් පස්සේ දාලා පෙන්නන්නම් ඉංග්‍රීසි වලින් songs තියෙනවා tenses අවබෝධ කරගන්න පුළුවන් හරි ඊට පස්සේ අර 10 වසරේ පොතේ තියෙනවා නේද person කෙනෙක් විස්තර කරන my best friend ගැන විශ්මිකද කවුද ගැන මොකක් හරි විස්තරයක්ත් තිබ්බ නේද wet and test book එකේ හරි ඒ වගේ එතකොට මුලින්ම තිබ්බේ appearance බාහිර පෙනුම විස්තර කරන්න කියලා මතකද fair has long hair short hair හරි pointed nose ඒ වගේ දැන් ඒ සියල්ලම කියකින් ඉන්න එපා ඒතකොට ඒකටම කාලය ඉවරයි එකක් විතරක් කියමු ඇයි සුදුයි කියලා කොහොමද කියන්නේ she is fair in complexion fair කියන්නේ සුදුයි පැහැපත් in complexion සමේ පැහැය කිව්වා she is fair in complexion ඇය සුදුයි කියලා කිව්වා ඒතර බාහිර පෙනුම එක විදිහකට විස්තර කළා එක වාක්‍යයකින් අපි වචන ගන්නත් හරියට මැනේජ් කරගන්න ඕන ඕන අපිට කියන්න තිබ්බා and she has long hair එහෙමත් අවශ්‍ය නම් කියන්න පුළුවන් අර long hair කියන එකේදී ගොඩක් කට්ටිය වරදන එක මම කියන්න ඕන ඒක මම ලියන්නේ නැහැ අපි දාමු she and
has long hair කියන්නත් පුළුවන් වුණා. And she has long hair. බලමු. මේක ලියන්න එපා. පොඩ බොඩි බලන්න. සමහර ළමයි ලියනවා long hair කියලා. හරිද? වැරදි. long hair කිව්වොත් අම්මට තියෙන්නේ එක දිග කෙස් ගහයි. දාන්න බෑ. මොකද hair කියන්නේ uncountable noun එකක්. uncountable noun එකක් ඉස්සරහට කවදාකවත් දාන්න බෑ. දාලා ගන්න පුළුවන් මේ countable noun එකක් විදිහට ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී. අර තේකෝප් එක වගේ කෙස් ගහක් තියෙනවා. කැමේ එකේ කෙස් ගහක් තියෙනවා. එතකොට කියන්න පුළුවන් there is a hair in the cup of tea. තේගේ කෙස් ගහක් තියෙනවා. ඒකට ගන්න පුළුවන් ඒතර countable noun එකක් ඒක. හැබැයි ඔළුව උඩ හිස්කවල ස්කල්ප් එකේ හරි ඔළුවේ කොණ්ඩේ තියෙනකොට ඒක uncountable ගණන් කරන්න බෑ. ඒක නිසා කවදාකවත් වගේ ආටිකල්ස් දාන්න බෑ. නිකම්ම long hair. අපි water වලට water කියන්නේ water නිකම් water. හරි. She is fair in complexion. වරදන තැනක් කිව්වේ ගොඩක් අය. කියලා අපි සමේ පැහැ කිව්වා. හරි. ඊට පස්සේ අපි අම්මා ගැන කියමු. මොකක් හරි ගති ගොඩයක් මොනවද අම්මගේ ගති ගොඩ? මොනවද ගති ගොඩ? අපි දාමු she is very kind. ගති ගොඩ කීපයක් කියමු බාහිර වෙනවට වඩා ගති ගොඩ වැඩි. She is very kind. ගොඩක් කරුණාවන්තයි. ආදරණීයයි. loving. and අපි ලිස්ට් එකක් ලියන්නේ කමාස් දාන්න ගිහලා අන්තිමට and දානවානේ පොඩි කාලේ ඉගෙන ගත්තේ. and බුද්ධිමත්. ලක්ෂණ intelligent. කරුණාවන්තයි loving ආදරණීයයි and intelligent. සාමාන්‍ය ලක් කියන ඒවා non action words. ඒවට ing දාන්න බෑ. මෙතන ing දාලා තියෙනවා. හැබැයි I am loving my mother කියන්න බෑ. I love my mother විතරයි. මෙතෙන්දී ing දාලා දෙනවා. ඒකම මෙතන මේක ක්‍රියාපදයක් නෙමෙයි. ආදරණීයයි කියන්නේ adjective එකක්. ක්‍රියාපදයක් විතර loving කියලා කියන්න බෑ. love විතරයි. She is very kind, loving and intelligent. ගොඩක් කරුණාවන්තයි, ආදරණීයයි සහ බුද්ධිමත්. intelligent බුද්ධිමත්. හරි. දැන් අපි අම්මා කරන වැඩක් කියමු. තේරුණානේ මුලින්ම බාහිර ලක්ෂණයක් කිව්වා ඊට පස්සේ අභ්‍යන්තර ලක්ෂණ කිහිපයක් කිව්වා ඊට පස්සේ අපි අම්මා කරන ක්‍රියාවක් කියමු. ගොඩක් වැඩ කරනවා නේ. අපි කියමු she අය පුරුද්දක් විදිහට කරනවනේ එහෙනම් simple present tense පාවිච්චි කරන්න වෙනවා. tense එකත් හරියම වැදගත්. අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ මේකදී simple present tense present perfect දාන්න පුළුවන් සමහර අවස්ථාවලදී she wakes up. she singular නිසා s එකක් ආවා. අවදි වෙනවා. උදේ පාන්දරේ. early in the morning. she wakes up early in the morning. and සහ හරි පිළියෙල කරනවා. පිළියෙල කරනවා කියුවම ආපහු අපිට මෙතන she දාන්න අවශ්‍ය නැහැ. she කියන එක පොදුයි. මේ මෙතන තියෙන ක්‍රියාපද දෙකක් පොදුයි. හරි මේ තුන කියන එක x සහ y ට පොදුයි වගේ 3x 3y ඒ වගේ she කියන subject එක wakes up කියන verb එකට සහ මෙතන දාන verb එකට පොදුයි. prepares කියන එකට පොදුයි. she ඒක වචන නිසා අපි දාන්නේ s. හරි she කියන subject එක wakes up කියන එකට සහ prepares කියන ක්‍රියාපද දෙකටම පොදුයි. හරි prepares සාදනවා. හරි අය උදේ පාන්දර අවදි වෙලා හදනවා මොනවද සාදනවා පිළියෙල කරනවා මොනවද delicious food. රසවත් ආහාර. food uncountable. හරි එක ආහාර නෙමෙයි ආහාර food. s දාන්න පුළුවන් ආහාර වර්ග කියලා කියන්න. හරි මෙතන uncountable විදිහට ආහාර ගොඩක් කියනත් food කියලා දාන්න පුළුවන් s නෝදා. හරි ඇය උදේ පාන්දර අවදි වෙලා පිළියෙල කරනවා රසවත් ආහාර. she wakes up early in the morning and prepares delicious food. කරන වැඩක් කිව්වා. ඉතින් ඊට පස්සේ අපි කියමු අම්මා පවුලට ගොඩක් වැදගත්. ගෙදර හැමදේම ප්ලෑන් කරනවා. පවුලේ බර දරාගෙන ඉන්නවා කියලා කියනවා. ඒ හැම සියල්ලම එක වාක්‍යයෙන් කියනකොට ලස්සනට. කොහොමද කියන්නේ?
ලස්සන වාක්‍යයක් කියන්න පුළුවන්. ඇය අපේ පවුලේ කොඳුනාරටිය වෙනවා. කොහොමද කියන්නේ? she ඇය is වෙනවා the backbone. හරි. the backbone. backbone කියන්නේ කොඳුනාරටි. මොකේද? of IT හංගවනවා of එකකින් our family අපේ පවුලේ. she is the backbone of our family. ඇය වෙනවා the backbone. කොඳුනාරටි of our family අපේ පවුලේ. මම සරල වාක්‍ය පාවිච්චි කරේ. සිංහල දෙමළ යාළුවා. ඒතර අර සියල්ලම ඔය වාක්‍ය තුල කැටි වෙලා තියෙනවා. හරි. දැන් අපිට කියන්න පුළුවන් ඇය මාව හදා වඩාගෙන තියෙනවා ආදරයෙන් සෙනෙහසින් කියලා එහෙම කියන්න පුළුවන්. අතීතයේ ඉඳන් මේ දක්වා හදාගෙන තියෙනවා. දැන් මේ හදාගත්තු එකේ නැත්නම් අතීතයේ හදාගත්තු එකේ ප්‍රතිඵල උස්මහත් කළා ස්මහත් කරපු එකේ ප්‍රතිඵල දැන් තේින්න තියෙනවා. ප්‍රසන්ට් පර්ෆෙක්ට් එකේ කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? මම උඩින් ලියනවා. ඔයගොල්ලෝ දිගටම ලියගෙන එකම ඡේදයක්. එක ඡේදයක් ලියන්න තියෙන මේක රචනාවක් නෙමෙයි ඡේදයක්. හරි. she has brought up කියන හදා වඩා ගන්න උස්මහත් කරනවා. brought up phrasal verb එකක්. හදා වඩා ගැනීම ලක් වෙච්ච කෙනා මැද්දට දානවා. මාව me අනුත් කළා දාන්නේ I නෙමෙයි me. she has brought me up. ඇය හදා වඩාගෙන තියෙනවා. කාවද? මාව. හරි. brought up හදා වඩාගෙන තියෙනවා. එළියග has එක සම්බන්ධතාවක් තියෙනවා. present perfect. හදා වඩාගත්ත එකේ ප්‍රතිඵල දැන් තේන්න තියෙනවා. she has brought me up කොහමද? with සමග love ආදරය care කියන්නේ සැලකීම and affection සෙනෙහස. ඇය ආදරය සෙනෙහස සහ සැලකිල්ලෙන් මාව හදා වඩාගෙන තියෙනවා කියලා කිව්වා. හරි. දැන් මට තියෙන ආදරේ විශේෂයෙන් පෙන්වන්න පුළුවන්. සහ අම්මවට කවුරු වගේද කියලා විස්තර කරන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී she is my best friend. she ඇය is වෙනවා my best friend. මගේ හොඳම යාළුවා වෙනවා. and සහ අපි තවත් කොටස සම්බන්ධ කරමු. and කියන කන්ජන්ක්ෂන් එක දාලා and she ඇය is වෙනවා my everything. හරි. සහ ඇය වෙනවා මගේ everything හැමදේම. එහෙනම් කියන්න පුළුවන් she is my world. world කියලා කියන්න පුළුවන්. she is my best friend and she is my everything. ඇය මගේ හොඳම යාළුවා වෙනවා සහ ඇය මගේ හැමදේම වෙනවා. ඔයාට ඕන නම් everything එනකොට world කියලා ලෝකය කියලා ආදේශ කරන්න පුළුවන්. හරි. තවත් මේක වැඩි දියුණු කරන්න පුළුවන්. she is the most precious. වඩාත්ම වටින. precious කියන්නේ වටින. හරි. වටින ඕනනම් valuable දාන්නත් පුළුවන්. වටින. she is the most precious person. පුජ්‍යලයා. ඇය වෙනවා වඩාත්ම වටින පුජ්‍යලයා in my life මගේ ජීවිතේ. හරි. එක ලියගන්න.
එකිනෙක හොඳට අවබෝධ කරගන්න. හරි. තව වාක්‍ය දෙකයි ලියන්නේ. ඇය මඟ පෙන්වනවා මට නිවැරදි පාරේ යන්න. කොහොමද කියන්නේ? ඇය මඟ පෙන්වනවා. ඇය she කර්තෘ. මඟ පෙන්වනවා verb එක guide. she එක වචන singular ps එකක් දානවා. she guides මට me නිවැරදි පාරේ on the correct path කියන්නේ පාර. she guides me on the correct path. නිවැරදි පාරේ යාමට මට මඟ පෙන්වනවා. to go කියලා දාන්න දෙයක් නෑ යාමට කියලා. me on the correct path මේ අදහස තියෙනවා. හරි. දැන් අන්තිම වාක්‍යය හරිම වැදගත්. අන්තිම වාක්‍යයෙන් තමයි ඔයාලා ලකුණු ගන්න තීරණය වෙන්නේ. එක්සැම් එකේ හිත දිනා ගන්න විදිහට ලියන්න. හරි. පොඩි කාලේ ඉඳන් ලියන්නේ කොහොමද? I love my mother. මම ආදරේ වගේ අම්මට. ගොඩක්, ඉතා ගොඩක්. So much. very much. And අපි තවත් දික් කරනවා. and සහ ප්‍රාර්ථනා කරනවා. wish පතනවා, ප්‍රාර්ථනා කරනවා. ඇයට wish her දීර්ඝායුෂ, a long life, දීර්ඝ ජීවිත කාලයක්. මොකක් සහිතද? with. හරි. I love my mother so much and සහ wish her ඇයට ප්‍රාර්ථනා කරනවා a long life, දීර්ඝ ජීවිත කාලයක් with මොකක් සමගද? with good health, හොඳ සෞඛ්‍ය සමග, නිරෝගී භාවය සමග. හරි. and happiness. happy කියන එකේ noun එක ගත්ත happiness. හරි. නිරෝගී භාවය සහ සතුට සමග දීර්ඝායුෂ මම ඇයට ප්‍රාර්ථනා කරනවා. ඒක ලස්සනට අවසන් කළා. ඒකට එක්සැම් එකේ ලකුණු දෙන්න හිතෙනවා. හරියට ග්‍රැමර් මිස්ටේක්ස් නැතුව ලියුවොත් 5න් 5 වුණත් ගන්න පුළුවන්. ෆුල් මාක්ස් ගන්න පුළුවන්. එහෙම නදී ඉන්නේ දෙනවා. හරි. ඉක්මන ලියන්න බෑ. ඊපස්සේ මයි මන්දර ගැන සෝමස් වගේක් තියෙනවා. පාඩම ඉවරයි. ලැබෙන මේලාට ක්ලාස් එක තියෙනවා වෙනසක් නැහැ. කාට හරි සහභාගී වෙන්න බැරි අය ඉන්නවනේ මට කල්ලාතු දැනුවත් කරන්න WhatsApp කරන්න. එහෙම වුණත් මම සෙන්සුරාදා හවසට කරන්න. හරිද? ලියලා ඉවරද?